මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් දරුදරියන්ට අද මේ දේශනය තුළින් පැයක දේශනය තුළින් මම ඔබට අවධානයට යොමු කරන්නේ භෞතික විද්‍යාවේ බලවත්ම මාතෘකාව වන තාපේ අසීරුතම කොටස වන වාෂ්ප පිළිබඳ අධ්‍යයනයක් ලබා දීම තමයි මගේ අරමුණ වෙන්නේ. ඔබේ අරමුණ වන්නේ ඒකට. ඔබට මේ ලෙක්චර් එකේදී වාෂ්ප ගණක් එන්නට තියෙනවා. ඒ නිසා අපි මේක තාමත් ඉගෙන ගන්න ඕනමයි වාෂ්ප කොටස අතාරිනවා. ඒ මාතාරින උන්ට නිසි පරිදි ඒ සඳහා අවශ්‍ය දැනුම ලැබෙන්නේ නැති නිසා කියලා මම හිතනවා. ඔබ බලන්න මේ පැයක දේශනයේ අවසානයේදී ඔබ වාෂ්ප පිළිබඳ කවර දැනුමක් කොච්චර දුරට ලබා ගන්නවද කියලා. මුලින්ම අපි කතා කළ යුතු කාරණය තමයි වාෂ්පයක් කියන්නේ මොකක්ද? වාෂ්පයක් කියන්නේ කිසියම් ද්‍රව කලාපයෙන් වායු කලාපයට පිවිසෙන අංශු ව්‍යාප්තියකට අපි කියනවා වාෂ්පයක් කියලා. ද්‍රව කලාපයෙන් වායු කලාපයට පිවිසෙන අංශු ව්‍යාප්තියකට අපි කියනවා වාෂ්පයක් කියලා. මේ වාෂ්ප වායුන්සේ හැසිරෙනවද? හරියටම නොවුනත් ආසන්නව ඕ. වාෂ්ප වලට දාන්න පුළුවන්ද වායු නියම? ඕ. ඒ සඳහා අවශ්‍ය කන්ඩිෂන්ස් ඕකේ නම්, තත්ත්වයන් හරි නම් දාන්න පුළුවන්. එහෙනම් අපි වාෂ්ප කොටස ඉගෙන ගන්නකොට ඒ හරහා වක්‍ර මාර්ගයකින් වායු නියම කොටසක් යම් ආවරණයක් ලබා ගන්න. එතකොට වායු නියම ආවරණය වෙමින් වාෂ්ප ගැන අධ්‍යයනයක් තමයි අපි මේ ලබා ගන්න යන්නේ. අපි මුලින්ම බලමු වාෂ්පයක් සහ වායුවක් අතර වෙනස්කම් මොනවද කියලා. කවුරුහරි ඔබෙන් අහුවොත් වාෂ්පයක් සහ වායුවක් අතර වෙනස්කම මොකක්ද කියලා. ඔබට කියන්න වෙන්නේ වාෂ්පයක් ඕනම උෂ්ණත්වයකදී අධිපීඩන තත්ත්වයකදී ද්‍රව කරන්න පුළුවන්. අධිපීඩන තත්ත්වයක් කියලම ඕනම වාෂ්පයක් ද්‍රවයක් කරන්න පුළුවන්. ඔබ කියන ගෙදරට ගෙන ගුලත් සිලින්ඩරේ තුල ඒ වායුවේ ද්‍රවයන් ප්‍රකට වෙනවා. වායුවක් යම්කිසි නිශ්චිත උෂ්ණත්වයක් ඉක්මවා ගියාට පස්සේ ඔබට ඒක කරන්න බැහැ. තමයි ප්‍රධාන වෙනස. ඔබට වායුවක් සහ වාෂ්ප අතර දකින්නේ. එතකම වාෂ්ප නිර්මාණය වෙන්නේ කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් වාෂ්පීභවනය, අනික වාෂ්පීකරණය. අපි ලියමු. වාෂ්ප නිර්මාණය වෙන ක්‍රම ගත්තොත් පළවෙනි එක තමයි වාෂ්පීභවනය. මේකට කියනවා එවපොරේෂන් කියලා. ඉංග්‍රීසියෙන්. අනික තමයි වාෂ්පීකරණය. ඒකට කියනවා වෙපොරයිසේෂන් කියලා. වාෂ්ප නිර්මාණය කරගත හැකි ක්‍රම දෙක තමයි අපි බෝඩ් එකේ ලියමු. හරි. බලමු මේ ක්‍රම දෙකේ වෙනස මොකක්ද කියලා. මේකේ වාෂ්පීභවනය කියන එක ඕනම උෂ්ණත්වයකදී වෙන්න පුළුවන්. ඕනෑම තීත උෂ්ණත්වයකදී වෙන්න පුළුවන්. නමුත් වාෂ්පීකරණය වෙන්නේ තාපාංකයේදී විතරයි. තාපාංකයේදී. ඒක පළවෙනි වෙනස. වාෂ්පීභවනය ඕනම උෂ්ණත්වයක වෙන්න පුළුවන්. වාෂ්පීකරණය තාපාංකයේදී. ඒතර වාෂ්පීකරණය වෙන්නේ යම් නිශ්චිත උෂ්ණත්වයක පද්ධතිය තියෙනකොට තාපාංකයේදී. උෂ්ණත්වයේ නියතව තියෙන්නේ. මම ඉතුරු ටික ලියන්නේ නැහැ කියාගෙන යන්න. ඔබ සටහන දාගන්න පුළුවන්. වාෂ්පීභවනය වෙනකොට උඩ තියෙන ද්‍රව ස්තරයේ උඩ තියෙන අංශු වාෂ්පීභවනය වෙනකොට ඒගොල්ලෝ ද්‍රව කලාපී නම් වායු කලාපීට පිවිසෙන්නේ තමන්ගේ චාණු වල විභව ශක්තිය වැඩි කරගන්න. පොද අවස්ථා විපර්යාසයක් නෙවෙයි. විභව ශක්තිය වැඩි කරගැනීමෙන් තමයි ද්‍රව කලාපී නම් වායු කලාපීට
එතකොට ඒකට අවශ්‍ය ශක්තිය අයිල්ලගන්නේ ඊට යට ඉන්න අංශු වලින්. ඒ අංශු ලෝභ නැහැ, ශක්තිය දෙනවා. ඉතින් මෙයාට තමන්ගේ විභව ශක්තිය වැඩි කරගන්න උදව් කරනවා. හැබැයි යට අංශු වලට ඒ ශක්තිය දුන්න නිසා සිද්ධ වෙනවා තමන්ගේ ශක්තිය අඩු කරගන්න. ද්‍රවෘෂ්ඨයට වහාම පහළින් ඉන්න අංශු වලට තමන්ගේ ශක්තිය අඩු කරගන්න වෙනවා. උඩ අංශු වලට ශක්තිය දුන්න නිසා. එතකොට ඒ යට ඉන්න අංශු තමන්ගේ ශක්තිය අඩු කරගන්න බෑ විභව ශක්තියක් ලෙස හිමුණොත් අවස්ථාව විපර්යාසයක් වෙලා අංශු කන වෙන්න ඕනේ. ඒ නිසා ඒ අංශු තමන්ගේ ශක්තිය අඩු කරගන්න චාලක ශක්තිය. ඒ නිසා වාෂ්පීභවනයේ උඩ අංශු සිද්ධ කරනකොට ඊට වහාම යට ස්තරයේ තියෙන අංශු තමන්ගේ චාලක ශක්තිය අඩු කරගන්නවා. උඩ එක්කිනාට ශක්තිය දුන්නේ හින්දා. චාලක ශක්තියේ මින්මක් වන උෂ්ණත්වය ඒ නිසා පහළ ස්තරයේ තියෙන අංශු වල අඩු වෙනවා. ඒ හින්දා ද්‍රව කලාපයක ඉහළ අංශු විභව ශක්තිය වැඩි කරගෙන වාෂ්ප වෙනවා. ඊට පහළ ඉන්න අංශුන්ගෙන් ශක්තිය ඉල්ලගෙන පහළ අංශු චාලක ශක්තිය අඩු කරනවා. උෂ්ණත්වය අඩු කරනවා. ඒ නිසා වාෂ්පීභවනයේදී යම් උෂ්ණත්ව අඩුවක් පද්ධතිය නිර්මාණය වෙනවා. වාෂ්පීකරණයේදී නෑ උෂ්ණත්වය නියතයි. ඒ වගේම වාෂ්පීකරණයේ දෘශ්‍ය ක්‍රියාව අපිට පේනවා ද්‍රවය නටනවා. වාෂ්පීකරණය තාපාංකයේදී සිද්ධ වෙන ක්‍රියාව දෘශ්‍ය ක්‍රියාව. වාෂ්පීභවනයේ එහෙම දෘශ්‍ය ක්‍රියාවලියක් නෙවෙයි. ඒක දෘශ්‍ය ක්‍රියාවලියක් නෙවෙයි අපිට දකින්න බෑ. එතකම වාෂ්පීකරණයේදී ද්‍රවයේ සෑම අංශුවක්ම සමාන ශක්තියින් ලබාගෙන තමයි ද්‍රව කලාපයෙන් වායු කලාපයට ඉන්න බලන්නේ. සමාන ශක්තියින් ලබාගෙන වාෂ්පීකරණයේදී. හැබැයි වාෂ්පීභවනයේදී උඩාංශු විතර වැඩිපුර ශක්තිය ලබාගෙන යටේ වැංගිල්ලට වායු කලාපයට පිවිසෙනවා. මේ වගේ වෙනස්කම් වාෂ්පීභවනයේ සහ වාෂ්පීකරණයේ තියෙනවා. ඒත් එක්ක වාෂ්පීකරණයේ ශීඝ්‍රතාව. වාෂ්පීකරණයේ ශීඝ්‍රතාව පාලනය කරන්නේ අපි පද්ධතියට තාපය ලබා දෙන ශීඝ්‍රතාව වගේ. අපි හයියෙන් තාපය දුන්නොත් හයියෙන් වාෂ්පීකරණය වෙනවා තාපාංකය. හැබැයි අපි වාෂ්පීභවනයේ පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ සාධක කීපයක් මත. එකක් තමයි පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය, කියන්නේ ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව ආකාර දෙකකින් වයින්නවා, නිරපේක්ෂ ආර්ද්‍රතාව සහ සාපේක්ෂ ආර්ද්‍රතාව වශයෙන් කතා කරමු. සුළඟේ වේගය. right. වටා පිටාවේ තියෙන තවත් කියන්නේ හිස් අවකාශ ස්වභාවයක්ද නැත්නම් වස්තුන් පිරිච්ච ස්වභාවයක්ද යනවා. ආදි වශයෙන් විවිධ පාරිසරික සාධක මත වාෂ්පීභවනයේ තියෙනවා. වාෂ්පීකරණය භවන ශීඝ්‍රතාව තීරණය වුණාට එහෙම වාෂ්පීකරණ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ තාපයේ සපේන ශීඝ්‍රතාව මත. නියම ඉතින් තවත් වැදගත් ළමයි ඉගෙන ගත යුතු මූලික දේ. තව කෙටි කාලයක් මේකම විලාව බලමින් තමයි යන්නේ. හරි අසීරු වෙනක්. අපි උත්සාහ කරමු මේක ඔබට නියමාකාරයෙන් ඔළුවට දෙන්න. right. අපි බලමු වාජනයක් අපි ගමු. මේ විදිහට කිසියම් ද්‍රවය අන්තර්ගත වායනයක්. ඒ යම් කිසි ද්‍රව පරිමාවක් මේ විදිහට තියෙනවා. මොකද වෙන්නේ? මේ උඩ කලාපයට ද්‍රවයේ අංශු පිවිසෙනවා. ද්‍රවාංශ පිවිසෙනවා. පිවිසෙලා තැන් වල වාතයේ ද්‍රවාංශු නඳවනවා. දැන් මෙතන නිර්මාණය වෙන්නේ වාෂ්පයක්. ඊට අමතරව සාමාන්‍ය වාතයක් තියෙනවා. නමුත් මෙයාට පුරව ගන්න පුළුවන්. මේ පරිමාව තුල පුරව ගන්න පුළුවන් උපරිම පරිමාව තුල පුරව ගන්න පුළුවන් උපරිම අංශු ප්‍රමාණය එළඹෙන්න කලින් මේකෙන් එළියටත් අංශු යනවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් ලෙස කිසිම දවසක මේ අවකාශය තුල Tamanට පුරව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය පුරවාගෙන ඉන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක පුරව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100යි. 80ක් විතර පිරෙනකොට මේ එළියටත් යන්න ගන්නවා. 80 මේක කලින් නම් යන්න ගන්නවා. 100 පිරෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ ප්‍රදේශය දැන් නිර්මාණය වෙලා තියෙන්නේ අසන්තෘප්ත වාෂ්පයක්. අසන්තෘප්ත වාෂ්පයක්. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට ඉංග්‍රීසි මීඩියම් වචනත් කියා පැහැදිලි කරන්න ඉදුත් මට වෙලාව මදි වෙනවා. ඒ නිසා ඒක ඔබ
කන්වර්ට් කරගන්න ඕනේ, ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන. එතකොට ඔබට ඒක පුළුවන් වෙයි. මේකට කියනවා non saturated vape එකක් කියලා. මම පිටින් පිට වචන පුළුවන් වෙලාවට කියන්න. යනවා මේ යකේ නිර්මාණය වෙන්නේ අසන්තෘප්ත වාෂ්පය. දැන් අවකාශයට අංශු ගමන් කිරීම නිසානේ ඔය දේ වෙන්නේ. මම උඩින් වහනවා යම් කිසි පියනකින් මේක. දැන් මේකට වායු කලාපයට පිවිසෙනවා. එලේ ගන්න බෑ වහලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ දන්නවා මේක ඇතුලේ තියෙන සංවෘත වායු කලාපය. සංවෘත වායු කලාපය. ඒත් එක්කම ඕන තරම් ගන්න ද්‍රවය යට තියෙනවා. මේ හොදට ඉගෙන ගත්තොත් මේවා අමාරු දේවල් නෙමෙයි. ද්‍රවය ඕන තරම් යට තියෙනවා ගන්න. ඒ නිසා යා ද්‍රවය යටින් ගන්න. අරන්ටක් ගාලා දැන් නිර්මාණය කරගන්නවා මේක ඇතුලේ සංතෘප්ත වාෂ්පයක්. අපි කියනවා saturated vape එකක් ක්‍රියේට් කරනවා කියලා ඇතුලේ. දැන් එනවා ඔබට තේරෙනවා. අසන්තෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? සංතෘප්ත වාෂ්පයක් කියන්නේ මොකද්ද? අසන්තෘප්ත වාෂ්පයක් කියන්නේ තමන්ගේ අදාළ කලාපේ ඒ වායු කලාපේ රඳව ගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය රඳව කර නැත්නම් ඒක අසන්තෘප්ත වාෂ්පයක්. රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය රඳවගෙන ඉන්න මේ වගේ අවස්ථාවක් ඒක සංතෘප්ත වාෂ්පයක්. දැන් මේක ඇතුලේ වතුර ගොඩක් ද්‍රවය ගොඩක් තියෙනවා. ඒ කියන්නේ බඩු මෙහෙම ගත්තට අවිතුරු වෙනවා. එවනම් සංතෘප්ත වාෂ්පයක් කියන එක හරියටම නිර්ණය කරන්නේ සංවෘත කලාපයක් තියෙන්නත් ඕන, ද්‍රවයත් එක්ක ස්පර්ශය තියෙන්නත් ඕන. ඔක්කොම ගන්න જાති ගත්තා කියලා තහවුරු වෙන්න නම් යම් ද්‍රව ප්‍රමාණයක් පොඩ්ඩක් හරි අතිතුරු වෙන්න ඕන. නැත්තම් ගන්නකොට ද්‍රවය ටික අඩු වෙනවනේ. ද්‍රව තත්ත්වයේ තියෙනවා. වායු කලාපයට වාෂ්පය ගන්නකොට ද්‍රව තත්ත්වය අඩු වෙනවනේ. ද්‍රවයේ ප්‍රමාණය මාව. ඒතර මකට යනකොට ද්‍රවය ඉවර වුණොත් අපි දන්නේ නැහැ හරියටම සංතෘප්ත වෙලාද ද්‍රවය ඉවර වුණේ. නැත්තම් ඊට කලින් ද්‍රවය ඉවර වුණාද? ඒ නිසා ද්‍රවයත් එක්ක ස්පර්ශය තියෙනවනම් තමයි කියන්නේ සංතෘප්ත වාෂ්පයක් මේක ඇතුලේ තියෙනවා කියන්නේ. එතකොට සමහර විට මෙයා සංතෘප්ත වෙනකොටම ද්‍රවය ඉවර වෙන්න පුළුවන්. ඒක විශේෂ අවස්ථාවක්. සංතෘප්ත වෙනකොටම ද්‍රවය ඉවර වෙනවා. කියන්නේ වාෂ්ප වේවි යනවා. තව ද්‍රවාංශ 10ක් තියෙනවා. දැන් ඊළඟට 8ක් වෙනවා. දැන් 9ක් වෙනවා. ද්‍රව කලාපේ තියෙනවා. දැන් 3ක් වෙනවා. 2ක් වෙනවා. දැන් අන්තිම එකක් යනකොටම සංතෘප්ත වෙනවා. ආයෙ ගන්න බෑ. ඒත් එකම යටත් ඉවරයි. එහෙමනම් අපි මේ වගේ වාෂ්පයකට විශේෂ නමක් කියනවා. යන්තමින් සංතෘප්ත වූ වාෂ්පයක්. නැත්නම් යන්තම් සංතෘප්ත වූ වාෂ්පයක් කියලා. මේ දේශනේ නැවත දාලා ශ්‍රී ලාංකික දළුවෝ තාපේ අසීරු මේක කියවන වාෂ්ප තහුදින් කරගන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වෑයම අති දුෂ්කරයි. කෙටි කාලයක් තුළ, පැයක කාලයක් තුළ ඔබට මේ සියල්ල කියලා දෙන්න අතිශය අමාරු කටයුත්තක්. අපි බලමු කොහොමද මේක කරන්න පුළුවන්ද කියලා. හරි. දැන් මම ඔබට කිව්වා මේ කලාපය තුළ රඳව ගන්න පුළුවන් අංශු ප්‍රමාණයක් තියෙනවා. උපරිම අංශු ප්‍රමාණය. නැත්නම් වාෂ්ප ස්කන්ධය. උපරිම වාෂ්ප ස්කන්ධය. right? උපරිම වාෂ්ප ස්කන්ධය. අපි හිතමු ඒකට M0 කියලා. කවුද මේ M0 කියන්නේ? මෙම පරිමාව තුළ මේ අවකාශය රඳව ගන්න පුළුවන් ඒ ද්‍රවයේ උපරිම වාෂ්ප ස්කන්ධය. ඒක රඳවගෙන ඉන්නවා නම් ඒක සංතෘප්ත වාෂ්පයක්. ඒක රඳව කර නැත්නම් ඒක අසන්තෘප්ත වාෂ්පයක්. හරි. ඔබ දන්නවද මේ M0 තීරණය වන සාධක දෙකක් තියෙනවා. එකක් මේ අවකාශයේ පරිමාව. අවකාශයේ පරිමාව. ඒක අවකාශයක කියලා අවකාශයක රඳවාගත හැකි කියලා කියමු. උපරිම වාෂ්ප ස්කන්ධය නොත් එක අවකාශයේ පරිමාව. එතන පරිමාවට අනුලෝම සමානුපාතිකයි කියලා කිව්වොත් අනුලෝම සමානුපාතිකය. මොකද ඒ කියන්නේ
V පරිමාවක් තුල රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධයේ ග්‍රෑම් 100 උදාහරණයක් කියන්නේ උපරිම ප්‍රමාණය 100. 2V පරිමාවක් තුල රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 2V දෙවරක් 100 200 වෙනවා. 3V වල 300ක් වෙනවා. V බෙදීම දෙකක 50. ඒ නිසා Vට අනුලෝම සමානුපාතය මේවා ඊටාම හොඳින් ඔලුවට ගන්න නැතුව එක එක විකෘති ඔලුවට ගත්තොත් ගණන් හදන්න බෑ. ඒ සියල්ල අමතක කරන්න. අමතක කළා අලුතෙන් හිතනවා විතරයි ඔබට මේක තේරුම් ගන්න ඕන. ඒක සාධකයක් තමයි අවකාශයේ පරිමාව. අනිත් සාධකයේ මම ඔබට ලියනවා අවකාශයේ උෂ්ණත්වය. ඔබ සටහනක් සකස් කරගන්න. අවකාශයේ උෂ්ණත්වය. කද්දේ උෂ්ණත්වය වැඩි වෙනකොට රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධයක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ අවකාශයේ තිබෙන සෙල්සියස් 27 නම් 20 මේ අවකාශයේ රඳව ගන්න පුළුවන් ප්‍රමාණය ග්‍රෑම් 100 නම් උපරිම ප්‍රමාණය. සෙල්සියස් 20 මේ අවකාශයේ රඳව ගන්න පුළුවන් මේ පරිමාව රඳව ගන්න පුළුවන් පරිමාව නියතකම් ගන්න. පරිමාව නියත මේ අවකාශය රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100 නම් සෙල්සියස් 20. ඔක අපි 25ට පත් කරොත් මේ අවකාශය රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100ට වැඩි. මේ පරිමාවයි. 20 මේ පරිමාව රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100. උදාහරණයකින් ග්‍රෑම් 100 රඳව ගන්න බෑ. ග්‍රෑම් 100 20 මේ පරිමාව රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100. අංශක 25 දී මේ පරිමාවයෙන් රඳව ගන්න පුළුවන් ප්‍රමාණය ග්‍රෑම් 100ට වැඩි. 100ක් වගේ පුළුවන්. උදාහරණ පැහැදිලි. එනවා අනිත් පැත්ත හිතන්න. උෂ්ණත්වය අඩු වෙනකොට 20 දී මේ පරිමාවේ රඳව ගන්න පුළුවන් උපරිම ග්‍රෑම් ප්‍රමාණය 20යි. 20. අංශක 15ට ඔක අඩු කරා නම් ඔය පරිමාව තුල ග්‍රෑම් 100ක් රඳව ගන්න බෑ. රඳව ගන්න බෑ. ඒ වගේ ප්‍රමාණයක් රඳව ගන්න. මේක තමයි ගොල්ලෝට යන්නේ. එයාම ඉගෙන ගත්ත ග්‍රෑම් උෂ්ණත්වය වැඩි වෙනකොට යාම අවකාශයට රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය වැඩි වෙනවා. යම් පරිමාණයක්. උෂ්ණත්වය අඩු කරන්නේකොට එම පරිමාණය රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය අඩු වෙනවා. වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය කරලා. හැබැයි මෙන්න මෙතන අවකාශයේ රඳව ගන්න පුළුවන් උෂ්ණත්වය මත මේ එන්නොට් වෙනස් වෙනවා. සමානුපාතික නැහැ. සමානුපාතික නොවේ. මොකද ඒක කිව්වේ? මේක මම කිව්වනේ V පරිමාවක යම් නියත උෂ්ණත්වයකදී රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100 නම් 2V වල 200යි. 3V වල 300යි. එම උෂ්ණත්වය. හැබැයි මෙතෙන්දී යම් කිසි V නියත පරිමාවක අංශක 20කදී රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100 වුණාට අංශක 20 වගේ දෙගුණයක් වෙච්ච අංශක 40දී රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 400යි කියලා ගන්න බෑ. වැඩි බව ඇත්ත. හැබැයි සමානුපාතික නෑ. රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය තීරණය කරන ද්‍රවයෙන් ද්‍රවයට එක වෙනස් වෙනවා. භූමිතල වල නම් සමහර විට 20ක් විතර වෙන්නේ. ඒක ජලයේ නම් ග්‍රෑම් 30ක් විතර වෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙන්නේ. මේ දන්නේ. ඒ නිසා මේක සමානුපාතික නෑ. මේවා බේසික් සිද්ධාන්ත. මේවා හරියට ගන්න නැතුව ෆිසික්ස් කරන්න බෑ. ඒක තමයි හොදට ඒ ටික අවබෝධයට ගන්න. දැන් මේ ඔබ ගත්ත ටික එකතු කරගෙන මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට පුළුවන් මේ ගත්ත ටික එකතු කරගෙන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ ගත්ත ටික විතරයි මෙතන තියෙන්නේ. මොකක්ද? මම ගන්නවා යම් කිසි බඳුනක් තුල ද්‍රව්‍ය ස්වල්ප වශයෙන් මම බඳුන වහනවා. මේ බඳුනේ උෂ්ණත්වය අංශක 20යි. හොඳට අහගෙන ඉන්න. 20යි. මම බඳුන වහපු ගමන් ද්‍රවයක් තියෙනවා. බඳුන වහපු ගමන් ටක් කාලා මේ ප්‍රදේශය සන්තුෂ්ත වෙනවා. ඒක ඔබ දැක්කද? එහෙනම් මේ ප්‍රදේශයේ දැන් රඳව ගන්න පුළුවන් ජල වාෂ්ප ස්කන්ධය අපි හිතමු වාෂ්ප ස්කන්ධය. නගාගෙන M1යි. හැබැයි දැන් සන්තුෂ්තයි. ඒ වහලානේ තියෙන්නේ. යටින් බඩු අරගෙන ටක් ගාලා සන්තුෂ්ත.
මම මේ භාජනයේ උෂ්ණත්වය පත් කරන අංශක 30ට. වාන. බලමයි තියෙන්නේ. කොයි. දැන් රඳව ගන්න පුළුවන් ස්කන්ධයට වඩා වැඩි. M එකට වඩා වැඩි. M එකට වඩා වැඩි නිසා යටින් බඩු ගන්නවා. යටින් බඩු අරන්. දැන් ද්‍රව පරිමාව කලින්ට වඩා අඩු වෙනවා. දැන් වාෂ්ප ස්කන්ධය M2 වෙනවා. ඒසම් දන්නවා M2 M එකට වඩා විශාලයි කියලා. අපි කියමු සිද්ධාන්තත් එක්ක. හරි. පොඩි අහුම්කම් දෙන්න. මරු වැඩක්. ඊට පස්සේ මම මේක රත් කරනවා අංශක 40කට. අංශක 40ට රත් කරනවා. තාමත් වහලා තියෙන්නේ. අරපු ගමන් අසන්තුෂ්ත වාෂ්පයක් කරනවා. ඒක ඔබ දන්නවා. අර වහලාමයි තියෙන්නේ. රත් කරපු ගමන් දැන් 40 කියන්නේ 30ට වඩා වැඩි උෂ්ණත්වයක් මේ අවකාශයේ රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධයේ කලින්ට වඩා වැඩි, M2කට වඩා වැඩි. එනිසා යටින් බඩු ගන්නවා. අරගෙන ටක් ගාලා සන්තුෂ්ත වෙනවා. අපි හිතමු වාෂ්ප ස්කන්ධය M3යි දැන් මේක ඇතුලේ තියෙනවා. M3 විශාලයි. M2කට වඩා. සරලයි. කාට හරි බැරි වුණොත් දෙවෙනි පාර අහන්න වීඩියෝ. දෙවෙනි පාර නරඹන්න. තමන්ගේ වැඩි හදන්න. පැය ගණන් ගත කරන්න ඕනේ නැහැ මේකට. මේ දේශනේ පැය. පැයක දේශනේ. ඔබ මෙතෙන්ට ගිහින් පුළුවන් ලංකාවේ එකම එක පුද්ගලයා. මම විතරයි. ඒ නිසා ඔබට මේක පුළුවන්. මම පුළුවන් කියලා හිතලා ඔබට මේක කරනවා. ඔබට මේක පුළුවන්. හරි අපි ආපහු යමු දේශනෙට. ඒතර මේ M2 වැඩි වෙනවා. ඊට වඩා M3 වැඩි. අපි හිතමු අංශක 40ට රත් කරනකොටම ද්‍රව කලාපයෙන් වාතයේ වාෂ්ප කලාපේ වායු කලාපේට වාෂ්පය ගන්නවා. අරගෙන සම්පූර්ණ වෙනකොටම ද්‍රවය ඉවරුණා කියලා හිතන්න. හිතමු සමහරට එහෙම වෙන්නේ 39 වෙන්න පුළුවන් 45 වෙන්න අපි දන්නේ නැහැ. අපි හිතමු 40 දී. දැන් ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය වැඩි. ඒ නිසා යටින් ගන්නකොටම ඉවරුණා. අරගෙන සම්පූර්ණ වෙනකොටම ඉවරුණා. නම් අපි කියනවා මේකට දැන් ද්‍රවය නැහැ. යන්තම් සම්පූර්ණ වාෂ්පයක්. යන්තමේ සම්පූර්ණ වාෂ්පයක් කියලා කියනවා. ප්‍රේමවත් ගන්න ප්‍රදේශයේ මතකයි මතියක යන්තමින් සම්පූර්ණ වාෂ්පයක් කියලා කියනවා. මොකද ද්‍රවය ඉවර වෙනකොටම සම්පූර්ණ වුණා නම්. සම්පූර්ණ වෙන්න කලින් ද්‍රවය ඉවර වුණා නම්. මෙතන තවමත් ඉන්නේ බඩගිනි වාෂ්පයක්. බඩ පිරෙනකොටම ද්‍රවය ඉවර වුණා නෙවෙයි. බඩගිනි වාෂ්පයක්. ඒක එන අසන්තුෂ්ත වාෂ්පයක්. මම දැන් අනුකම්පා විරහිතව මේකේ උෂ්ණත්වය නැවත වැඩි කරනවා. අංශක 60 50ට. තාම කොහොමද? දැන් 50ට පත් කරපුවම 40 දී උපරිම වශයෙන් රඳව ගන්න පුළුවන් M3යි. ඒක රඳව ගන්නකොටම ද්‍රවය නැති වුණා. ඒ නිසා අපි ඒකට යන්තම් සම්පූර්ණ වාෂ්පයක් කිව්වා. දැන් 50ට රත් කරනකොට රඳව ගන්න පුළුවන් ප්‍රමාණය M3ටත් වඩා වැඩි. M3ටත් වඩා වැඩි. නමුත් ගන්න යටින් බඩු නැහැ. ගන්න යටින් බඩු නැහැ. බඩු නැති නිසා එයා තවමත් එයාගේ කියන්නේ M3යි. නමුත් මේක දැන් අසන්තුෂ්ටයි. ඇයි රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය එයා රඳව ගන්නේ. ඇදිලි රඳව ගන්නේ. මේක තමයි වාෂ්ප කියන්නේ. මේක තමයි ගානස්ස රිංගල යවන්නේ. තව කාරණා ටිකක් එහෙම එකතු කරගෙන පොඩි දැනුම් කීපයක් කාරණා ටිකක් එකතු කරගෙන මේ මූලික සිද්ධාන්තය දැනගත්ත දරුවෙකුට අඩු ප්‍රමාණයක් වෙහෙස වෙලා තාමත් අඩු ප්‍රමාණයක් කාලයක් වෙහෙස වෙලා වාෂ්ප ගාන හරියටම හදන්න පුළුවන්. දැන් අපි හිතමු මේ උෂ්ණත්වය වැඩි කරගෙන යාමේදී මේ කුණි කියලා. මම උෂ්ණත්වය අඩු කරනවා. ඒක වෙන වර්ණයක් මම පාවිච්චි කරනවා. අඩු කළා නම් මේ පැත්තට. උෂ්ණත්වය අඩු කළා නම් මේ පැත්තට. සෙල්සියස් 10ක් කළා නම් මොකද වෙන්නේ? අඩු කළා නම් ඔබ දන්නවා අඩු කරා නම් රඳව ගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය මේක නෙවෙයි ඊට අඩුයි.
ඊට අඩුයි. නමුත් දැන් M1 මේක ඇතුලේ තියෙනවා. එච්චර රඳව ගන්න බෑ අංශක 10ට ආවා. යා මොකද කරන්නේ? වාෂ්පය තවදුරටත් ද්‍රව කලාපයට තල්ලු කරලා පුතේ ද්‍රව කලාපයේ පුරුදු කරනවා මේ. දැන් ජලය වැඩි. එකක් කියනවා ඝනීභවණය වෙනවා කියලා. දැන් කලින්ට වඩා ද්‍රවය වැඩි. ඝනීභවණය වෙනවා. දැන් මේ වෙලාවේ තියෙන වාෂ්ප ස්කන්ධය පිටම M dash. මෙතන තිබිච්ච M එකෙන් යම් ප්‍රමාණයක් ඝනීභවණය කළා උට පුළුවන් හරිය විතරයි ඌ තියාගන්න. ඇයි අංශක 10 දී උට අවසර දීලා තියෙන තියාගන්න උපරිම වශයෙන් ඔය පරිමාව. M dash. පැහැදිලිද? යම් මේකෙන් අපේ පුළුවන් වුණොත් මේ වාජනීය පරිමාව දැන් තව ටිකක් වැඩි කරන්න. අන්න එතකොට අපිට වාජනීය පරිමාව දෙගුණයක් කරන්න පුළුවන්කම තියෙනවා. අන්න යාට දැන් මේ උෂ්ණත්වයේ විතර මෙතන තියාගන්න පුළුවන් M dash නේ නම් 2V වල තියාගන්න පුළුවන් 2M dash. කිව්වනේ සමානුපාතිකයි පරිමාව වැඩි වෙනකොට රඳව ගන්න පුළුවන් ප්‍රමාණය උෂ්ණත්වයේ මෙතන තියෙද්දි උෂ්ණත්වයේ මෙතනගේ පරිමාවට සමානුපාතිකයි රඳව ගන්න පුළුවන්. ඒක බෑදී. ඒ නිසා මේක බැරි වෙලා කාට හරි මේක සිලින්ඩරයක් වගේ පරිමාව වෙනස් කරන්න පුළුවන් මොකක් හරි එකක් නම් පරිමාව මේ වෙලාවට අඟා දෙගුණයක් කරා නම් මේක ඇතුලේ 2M dash තියාගන්න පුළුවන්. 2M dash තියාගෙන ඒත් වැඩි නම් තමයි ඒකට මෙතන ඝනීභවණය. 2M dash තියාගන්න පුළුවන් වෙලාවේ තියෙන 2M dash එකකට වඩා මෙයා අඩු නම් M එක අඩු නම්. මේකනේ තිබුණේ. නමුත් අපි පරිමාව දෙගුණයක් කළානේ. 2M dash තියාගන්න පුළුවන්. 2M dash කියන කෙනා M එක මෙයාට වඩා වැඩි නම් මේක වේ තවත් දුරට ගන්න අරගෙන මේක ඇතුලේ පුරව ගන්නවා ඝනීභවණයෙන් මේ තවත් රිවාස්ප. දැන් මේක තේරෙන්න නැවත අහලා තේරුම් ගැනීමේ කටයුතු ඔබ කරන්න. මම ඉන්නේ වටිනා කියන ස්ථානයකට මම මේ සබහාදහම ඔබට කියන්නේ. වාෂ්ප නෙවෙයි කියන්නේ. ආර්ද්‍රතාවමිතිය නෙවෙයි කියන්නේ. ඔබට ස්වභාවිකව පරිසරයේ වෙන දේ කියන්නේ. දැන් තමයි අපි යමක් කියන්න පටන් ගන්න. ඔබ දන්නවා වායු නියම නේද? වායු නියම දන්නවා. ඒතර වායු නියම දැනගත්ත ඔබ දන්නවා වායු නියමයක් යොදන්න. බොයිල් නියමේ, චාල්ස් නියමේ, පීඩන නියමේ, පරිපූර්ණ වායු නියමේ හැර අනිත් නියමේ, කියන්නේ සංයුක්ත නියමේ, බොයිල් නියමේ, චාල්ස් නියමේ, පීඩන නියමේ වගේ යොදන්න අචල වායු ස්කන්ධයක් ඕනේ. එහෙම නැත්නම් අචල වාෂ්ප ස්කන්ධයක් ඕනේ. අචල වාෂ්ප ස්කන්ධය වායුවට දාන්නත් පුළුවන්. වාෂ්පයට දාන්නත් පුළුවන්. අචල වායු ස්කන්ධයක් ඕනේ නැත්නම් අචල වාෂ්ප ස්කන්ධයක්. ඔබ බැලුවොත් ඔබට පේනවා නේද? මේ වෙලාවේ වාෂ්ප ස්කන්ධය ඉන්නේ. මේ වෙලාවේ වාෂ්ප ස්කන්ධය ඉන්නේ. ඔබ හොඳටම දන්නවා M2 ලොකුයි M1 කියලා. එහෙනම් ඔබ මෝඩද? වාෂ්පයට දාන්න මෙතෙන් මෙතෙන්ට P1 V1 T1 සමානයි P2 V2 T2 දාන්න ඔබට පුළුවන්ද? ස්කන්ධ දෙක සමාන නැහැ. ඔබ එහෙම කරනවා. ඒ නිසා ඔබට බැරි වෙන්නේ. එහෙම කරන්න බෑ දැන් ඔබට S2 පේනවා. ඔබ S මේ වීඩියෝ හරහා පාදනවා. හරි. ඒ නිසා ඔබට පේනවා මේ ස්ථානයේ තියෙන M එකට වඩා මේ ස්ථානේ රඳව ගන්න පුළුවන් M2 වැඩි. ඒ නිසා අනිවාර්යෙන් M2 කට වඩා M1 වැඩි. ඒ නිසා වාෂ්පයට දාන්න බෑ P1 V1 T1 සමානයි P2 V2 T2. දාන්න බෑ. පැහැදිලිද? කලින් කිව්වා මේක ඇතුලේ වාෂ්පේ විතරක් නෙමෙයි සාමාන්‍ය වාතයක් තියෙනවා සාමාන්‍ය වාතයේ ස්කන්ධයකුත් තියෙනවා. හිතන්න මේ වෙලාවේ සාමාන්‍ය වාතයේ තියෙන ස්කන්ධෙමයි පුතා මේ වෙලාවේ සාමාන්‍ය වාතයේ තියෙනවා. පිටින් වත් ආවෙවත් පිටුනේවත් නැහැ වහලා තියෙනවා. හරියට වහපු කාමරයක්. සාමාන්‍ය වාතයේ නම් ස්කන්ධේ විශේෂිතවික් එකමයි T ස්කන්ධය. සාමාන්‍ය වාතයේ P1 V1 T1 සමානයි. P2 V2 T2 ඔබට දාන්න පුළුවන්. සාමාන්‍ය වාතයට. පැහැදිලිද? ඒක යනවා බලපුවම. මෙතන නම් මෙතෙන්ට ගියාම වාෂ්පයට දාන්න බෑ මොකද මේ වෙලාවේ M3 වැඩි. M2 වල. ඒ කියන්නේ සාමාන්‍ය වාතයට මේ වගේ අවස්ථාවක ඔබ වාෂ්පයට ඔබට දාන්න බෑ. P1 V1 T1 සමානයි P2 V2 T2 දාන්න බෑ. සංයුක්ත වායු නෙමෙයි දාන්න බෑ. ඔයලා චාන්සර් මොකක්ද දාන්න බෑ අචල වායු ස්කන්ධයක් නෙමෙයි වාෂ්පේදී. කටපාඩම් කරලා පිළිස් කරන්න බෑ කියලා මම කියන්නේ මේකයි. හැබැයි මෙතන තියෙන සාමාන්‍ය වාතයේ ස්කන්ධෙමයි මෙතන තියෙන සාමාන්‍ය වාතයේ ස්කන්ධය. සාමාන්‍ය වාතයට දැන් නැහැ. ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය වාතයේ ස්කන්ධය. හැබැයි මෙතන විශේෂ කෙනෙක්.
මොකද්ද මේ විශේෂත්වය? මේ යන්ත්‍රයෙන් සංතෘප්ත වාෂ්පයක්. ඒ කියන්නේ වාෂ්පේ සංතෘප්ත වෙනකොටම යටින් ද්‍රවය ගත්තා. අරගෙන ඉවර වුණා. ආයි ද්‍රවය නැහැ. වාෂ්පේ සංතෘප්ත වෙනකොටම ද්‍රවය ඉවර වුණා. ඒකට අපි කියනවා යන්ත්‍රයෙන් සංතෘප්ත වාෂ්පයක්. ඒ වාෂ්පය අපි නැවත රත් කරානේ අංශක 50ට. රත් කරනකොට වැඩිපුර ප්‍රමාණයක් අවකාශයේ රඳව ගන්න පුළුවන්කම වාෂ්පයේ නිර්මාණය වුණාට යටින් ගන්න බඩුනේ. යටින් ගන්න බඩුනේ. ද්‍රවය ඉවර වෙලා මෙතෙන්දී. එහෙමනම් ඔබට පේනවා නේද? මෙතන තියෙන වාෂ්ප ස්කන්ධයයි මෙතන තියෙන වාෂ්ප ස්කන්ධය සමගයි. ඇතර මේ වැඩි ප්‍රමාණයක් මම තරගෙන ඉන්න පුළුවන් නම් පුළුවන් උනාට මෙතන යටින් ගන්න නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මෙතන වාෂ්ප ස්කන්ධයයි මෙතන වාෂ්ප ස්කන්ධය සමගයි. එහෙනම් ඔබට මෙතන වාෂ්පයේ මේ ස්ථානයේ ඉඳන් මේ ස්ථානට දාන්න පුළුවන් වාෂ්ප ස්කන්ධ නිසා P1 කට V1 සමානයි P2 කට P2 දාන්න. අන්තක සමහර මොට්ටුළු තියෙනවා. අසන්තුෂ්ත වාෂ්ප වලට දාන්න බැරියේ වාෂ්ප සංතෘප්තේ වට පමණේ දාන්න පුළුවන්. ඒ ඌ පාඩම් කරලා උගන්නන එක හැටි එහෙම දෙනවා. ඌ පාඩම් කරලා ඉන්නේ. හැබැයි මේකෙන්ද අචල වායු ස්කන්ධයක් තියෙනවා. වාෂ්පයටත් දාන්න පුළුවන්. අචල වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. වාෂ්පයටත් දාන්න පුළුවන්. වායු ස්කන්ධයක් තියෙනවා. වායුවට දාන්න. ඔබට පේනවා ඒ සිද්ධිය මේ ස්ථානයේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක ස්ථානයේදී වාෂ්ප වලට දාන්න බෑ. වායු සාමාන්‍ය වාතයට දෙන්න හැකි. මෙතනත් වාෂ්පයට දාන්න බෑ. සාමාන්‍ය වාතයට දෙන්න හැකි. මෙතන වාෂ්පයටත් දෙන්න හැකි. සාමාන්‍ය වාතයට දෙන්න හැකි. කොල්ලනේ කෙල්ලනේ මිශ්‍රණයටත් දෙන්න හැකි. මිශ්‍රණය කියන්නේ සාමාන්‍ය වාතය සහ වාෂ්පකින් දෙක එකතු. සාමාන්‍ය වාතය සහ වාෂ්පකින් දෙක එකතු මිශ්‍රණය වෙනකොට මෙතන මිශ්‍රණයේ ස්කන්ධය මෙතන මිශ්‍රණයේ ස්කන්ධයට සමානයි. එහෙනම් මිශ්‍රණයට දාන්නත් පුළුවන්. දැන් දාගන්නේ මොකේද මොනවද කියලා අපි අහන ප්‍රශ්නේ අනුව පිට වැඩි කරන්න පැහැදිලි. ඒ ටික මූලික වශයෙන් කියන්න ඕන. අපි ආපස්සට අරන් බලමු. මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට උෂ්ණත්වය අඩු කරන්නේ. ඔබ දන්නවා මේක ඇතුලේ තිබුණු M1 ස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් එයාට අහවෝ ද්‍රව කලාපෙට තල්ලු කරන්න ඕන. මොකද මේ උෂ්ණත්වය අංශක 10යි. මේ පරිමාව තුල රඳව ගන්න බෑ දැන් M1 එකක්. රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය M dash. එහෙනම් M dash රඳව ගන්න ඕන නිසා පමණයි රඳව ගන්න පුළුවන්. එයා එහෙනම් M එකෙන් M dash තියාගෙන ඉතුරු ටික ආපහු මෙහාට එනවා. ඒක නෝ ගණී බවනේ. නම් ද්‍රව කලාප ද්‍රවයේ පරිමාව වැඩි වෙනවා. එහෙනම් මේ ස්ථානයේ M dash උඩයි M කරවනවා. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට P1 V1 කියලා P1 සමානයි P2 V2 කියලා දාන්න බෑ. හැබැයි සාමාන්‍ය වාතයකට මෙතන මෙතන දාන්න පුළුවන්. සාමාන්‍ය වාතයේ මෙතන ස්කන්ධයමයි මෙතන තියෙන්නේ, ඒකමයි මෙතන තියෙන්නේ, ඒකමයි මෙතන තියෙන්නේ, ඒකමයි මෙතන තියෙන්නේ වහලා තියෙන නිසා. වහලා තියෙන නිසා මම හිතන්නේ ලොකු අවබෝධයක් ඔබට දැන් මේ සම්බන්ධව ලැබුණා. කාලෙත් එක්ක උත්සාහ කරනවා සාකච්ඡා කරන්න. දැන් ඔබ අහලා තියෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාව සහ නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන කාරණා දෙකක් ගැන. මම ඒක ගැන ඔබට මේ කියලා දෙන්න යන්නේ. පළවෙනි එක සාපේක්ෂ ආර්ද්‍රතාව. බලමු මොකද්ද මේ සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ? බලමු. දන්නවද? සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා කියන්නේ බදාගෙන යම් කිසි අවකාශයක රඳව ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවා ඒ උෂ්ණත්වයේ. මේක දන්නවද? යම් කිසි පරිමාවක මම 100යි කියලා කිව්වේ මේ පරිමාව කිව්වනේ. යම් කිසි පරිමාවක යම් උෂ්ණත්වයකදී ඒක උෂ්ණත්වය වෙනස් වෙනවා කියලා ඔබ දන්නවා. ඔබට තේරුම් නැත්නම් ආපහු වීඩියෝ එකේ මුලට යන්න ආපහු එන්න. එමය ඉගෙන ගන්න තමයි. යම් කිසි පරිමාවක යම් උෂ්ණත්වයකදී රඳව ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. ඒක අපි ඉරෙන් යටට දාලා. මේ වෙලාවේ ඒ පරිමාවේ තියෙන වාෂ්ප ස්කන්ධයක් තියෙනවා නම් ඒක ඉරෙන් උඩට දාලා. සීයෙන් වැඩි කරපුවම වෙන උත්තරේ කියනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව. හරි සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා කියනවා. උදාහරණයකට මෙහෙම. යම් කිසි බඳුනක් යම් උෂ්ණත්වයක තියෙනවා බඳුනක්. ඒක පරිමාවක් තියෙනවා.
ඒ බඳුනේ එම උෂ්ණත්වයේදී එම ද්‍රවයෙන් ඒ බඳුනේ රඳව ගන්න පුළුවන් ග්‍රෑම් 100යි. එම උෂ්ණත්වයේදී ඒ වංශක 20 තියෙන. ඒ බඳුන 20 තියෙන. ඒ බඳුනට පරිමාවක් තියෙනවා. ඒ පරිමාව තුළ අංශක 20 දී රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100යි. නමුත් මේ වෙලාවේ ඒ බඳුන ඇතුලේ උෂ්ණත්වයමයි අපි අර කලින් කියපු උෂ්ණත්වයමයි උපරිම ප්‍රමාණය රඳව ගන්න පුළුවන් කතා කරපු උෂ්ණත්වයමයි බඳුන තියෙන එක හරියි උෂ්ණත්ව දෙක සමානයි. නමුත් තියෙන ප්‍රමාණය ග්‍රෑම් 60යි. පරිමාණ දෙක සමානයි. උෂ්ණත්ව දෙක සමානයි. දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය ওই උෂ්ණත්වයේදී ওই පරිමාව තුළ ග්‍රෑම් 100යි. ඒ උෂ්ණත්වයේදී එම පරිමාව තුළ දැන් තියෙන්නේ 60යි. ඉතින් පාඩම් කරන්න. තාපියව 60 උඩට. තියන්න පුළුවන් උපරිම ප්‍රමාණය එම පරිමාවේ උෂ්ණත්වයක දාන්න පුතේ 15ට 100යි. 100 60න් වැඩි කරලා ආයෙත් 100න් වැඩි කරපුවා. ප්‍රතිශතයක් ලෙසනේ අපිට මේක ඕනේ. 160යි කියලා එනවා. ඔය බඳුන තුල සාපේක්ෂ ආර්ද්‍රතාව. පැහැදිලි. ඒ නිසා සාපේක්ෂ ආර්ද්‍රතාව සඳහා අපි මුල්ම සම්බන්ධතාව දැන් දුරු කරන්න කලින් අපි නැවත වතාවක් කතා කරනවා. යම් පරිමාවක් තුල යම් උෂ්ණත්වයක රඳව ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධයට එම උෂ්ණත්වයේ එම පරිමාව තුල මේ මොහොතේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය දක්වන අනුපාතයේ ප්‍රතිශතයට කියනවා සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා. මේ අනුව ගත්තම අපිට පේනවා මෙතන රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය රඳව වලින් උපරිම ප්‍රමාණයත් එන්නකයි වාෂ්පේ එන්නකම තියෙනවා මොකද ජලයත් එක්ක ස්පර්ශව සංවෘතව තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව 100යි. මෙතන සාපේක්ෂ ආර්ද්‍රතාවක් 100යි. මොකද වහලා තියෙන්නේ රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය M2යි M2ම තියෙනවා. ඒ නිසා මේ වාෂ්පයේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100යි. මේ වාෂ්පේ 99 නූලෙන් බේදලා දිනවා සාපේක්ෂ ආර්ද්‍රතාව 100යි. ඒ රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 3යි. ඒ 3 රඳවගෙන ඉන්නවා. හැබැයි ජලය පොඩ්ඩක්වත් නැහැ. ජලය ඔක්කොම ගන්නකොටම තමයි සන්තුෂ්ත වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ 100යි. හැබැයි මේ වෙලාවට එනවා රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය M4යි. ඒ උෂ්ණත්වය වැඩි. නමුත් දැන් තියෙන M3යි යටින් ගන්න බඩු නෑ. තියෙන M3යි. ඒ නිසා M3 උඩට දැම්මා. රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය M4 යටට දැම්මා. 100න් වැඩි කරපුවම මෙන්න මේකේ එනවා සාපේක්ෂ ආර්ද්‍රතාව 100ට වඩා අඩු වගේ. ඒ සම්පූර්ණ වාෂ්පයේ සන්තුෂ්ත නෙමෙයි. අසන්තුෂ්තයි. මේ නිර්මාණය වෙලා තියෙන වාෂ්පයේ අසන්තුෂ්තයි 100ට වඩා. මෙතන බලන්න. අනිවා 100යි. ඒ ද්‍රවයත් එක්ක ස්පර්ශ වෙලා සංවෘත වෙලා තියෙනවා. රඳව ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය රඳව. එහෙනම් මේකෙන් ඔබට තේනවා කිසියම් වාෂ්පයක් අපි අරගෙන සන්තුෂ්ත වාෂ්පයක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට යම් උෂ්ණත්වයක් එක්ක එයා සාපේක්ෂ ආර්ද්‍රතාව 100%මයි. යම් උෂ්ණත්වයක් එක්ක සාපේක්ෂ ආර්ද්‍රතාව 100%මයි. ඊටත් වඩා උෂ්ණත්වය වැඩි කරොත් සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙනවා 100%ට වඩා. රයිට් මම කොහෙද අන්නේ? මම මෙතන ඒ නිසා මම එන්දොත් සාපේක්ෂ ආර්ද්‍රතාවට කියන්නේ රිලටිව් හියුමිඩිටි මේ බොහොම සරල දේවල්. රයිට් බලන්න අපි උෂ්ණත්වයේ ඊට මේ පැත්තට දාලා වැඩි කරගෙන ගියොත් යම් උෂ්ණත්වයක් දක්වා ඔය කියන කතාවේ සාපේක්ෂ ආර්ද්‍රතාව නියතව 100ක් තිබිලා ඊට පස්සේ යන්තමින් සන්තුෂ්ත වෙලා ඊට පස්සේ මේක මේ විදිහට සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙනවා. මෙතන උෂ්ණත්වය තමයි අපේ රූප සටහන අනුව අංශක 40. මෙතන උෂ්ණත්වය තමයි අපි අඳින්න පටන් ගත්ත තැන අංශක 20. තව ටිකක් ඕන අපි මෙහාට ගත්තොත් අංශක 10 આવුත් මේ හරිය. බලන්න. මේ හරිය 10 આવුත් ඒ තියෙන සාපේක්ෂ ආර්ද්‍රතාව 100%. බොහොම සරලයි. තේරුම් ගන්න ළමයින්ට බැරි කමක් නැහැ. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ යම් කලාපයක් තුල යම් උෂ්ණත්වයකදී තියෙන වාෂ්ප ස්කන්ධය බෙදීම. එම කලාපය එම උෂ්ණත්වයේදී සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය යටට දානවා. වැඩි කිරීම C. රයිට්. පස්සේ හරි. නිකන් උඩට ගන්න. උඩට ගත්ත දේ අමාරු වගේ නම් ආපසු දෙසනේ බලන්න. දෙසනේ ආපසු බලන්න. බැලුවට පස්සේ ඔබට ඒක තේරෙනවා. රයිට්. හරි. ඊළඟ බලමු නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ මොකක්ද? අපි මේ කතා කරන රිලටිව් හියුමිඩිටි සාපේක්ෂ ආර්ද්‍රතාව. ඊට පස්සේ කතා කරනවා නිරපේක්ෂ ආර්ද්‍රතාව. කියලා කියනවා ඇබ්සලියුට් හියුමිඩිටි කියලා. නිරපේක්ෂ ආර්ද්‍රතාව කියලා කියන්නේ ඝන මීටරයක අවකාශයේ ඝන මීටරයක සරලයි හරි.
ඝනමීටරයක් කියන්නේ මීටරයක් දිග මීටරයක් උස මීටරයක් පළල පරිමාවක් තුල අවකාශයේ රඳව ගන්න කියන නැදිලා තියෙන ජල වාෂ්ප ස්කන්ධෙට කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාව කියලා. ඒක කියන්නේ අපි ඒකකයක් ලෙස කිලෝග්‍රෑම් ඝන මීටරයට නැත්නම් ග්‍රෑම් ඝන මීටරයට නැත්නම් ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයට වක්කරි ඒකක පරිමාවක් තුල තියෙන ජල වාෂ්ප ස්කන්ධයට කියනවා නිරපේක්ෂ ආර්ද්‍රතාව. උදාහරණයක් හැටියට කිසියම් කාමරයක නිරපේක්ෂ ආර්ද්‍රතාව 10 ග්‍රෑම් ඝන මීටරයට. කිසියම් කාමරයක නිරපේක්ෂ ආර්ද්‍රතාව ග්‍රෑම් ඝන මීටරයට 10යි. කාමරයේ පරිමාව ඝන මීටර 50යි. කාමරයේ පරිමාව ඝන මීටර 50යි. මම ආයෙත් කියන ප්‍රශ්න. කිසියම් කාමරයක නිරපේක්ෂ ආර්ද්‍රතාව ග්‍රෑම් 10යි ඝන මීටරයට. කාමරයේ පරිමාව ඝන මීටර 50යි. එහෙනම් කාමරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය හොයන්නේ කොහොමද? 50 වැඩි කරන්න ඕනේ. ඝන මීටර එක තියෙන 10යි ග්‍රෑම් 500යි. මේක බැරුව තමයි ළමයි මේ විදියට වාෂ්ප ඉස්සරහ අසර් වෙන්නේ. එහෙනම් මේ රූප සටහනින් මම ඒකක් කියලා දෙන්න යනවා ඔබට. බලන්න. ඊට පස්සේ අපි රූප සටහන බලමු. මෙන්න මෙතන ඝන මීටරයක් ඔබ ගත්තොත් තියෙන ජල වාෂ්ප ස්කන්ධය මෙතන ඝන මීටරයක් තිබ්බොත් ගත්තොත් තියෙන ජල වාෂ්ප ස්කන්ධය සමානද කියලා ඔබ මොහොතක් බලන්න. මෙතන තියෙන ජල වාෂ්ප ස්කන්ධයේ ඝන මීටරයක මෙතන පරිමාවයි දෙක ආසන්නව සමානයි. මේ ජලයේ ද්‍රවයේ පරිමාව නොසලකිය හැකි තරම් තමයි මෙතන වේ තියෙන්නේ. ඒ වුණාම මෙතන වායු කලාපයේ පරිමාවයි මෙතන වායු කලාපයේ පරිමාවයි දෙක සමානයි. ඒ අනුව ඔබට පේනවා මේ n දෙක වැඩි m එක අඩුයි. එමනම් මෙතන ඝන මීටරයක් තුල තියෙන ජල වාෂ්ප ස්කන්ධයට වඩා මෙතන ඝන මීටරයක් තුල තියෙන ජල වාෂ්ප ස්කන්ධය වැඩි. ඒ කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාව මේකේ වැඩි මේකට වඩා. මේකට වඩා මේකේ වැඩි. මේකට වඩා මේකෙත් වැඩි. ඇයි මෙතන තියෙන ජල වාෂ්ප මුළු ස්කන්ධය m3යි. m3 ලොකුයි m2කට වඩා. පරිමාණය ලොකු වෙනසක් නැහැ. මෙතන ඉතාම ස්වල්පයි ජලයේ ද්‍රවය තියෙන්නේ. ඒ නිසා මෙතන ඝන මීටරයක් ගත්තොත් ඒ ඝන මීටරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය මුළු පරිමාව පුරා තියෙන m2 පරිමාවෙන් බෙදුවම වෙනවා ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය එකට වඩා. මෙතන ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය වැඩි. ඇයි පරිමාව වෙනස් නැහැ. වාෂ්ප ස්කන්ධය වැඩි. මෙතන නම් මෙතන තියෙන වාෂ්ප ස්කන්ධය m3යි. මෙතන වාෂ්ප ස්කන්ධය m3යි. ඒ නිසා මෙතන ඝන මීටරයක් ගත්තත් පරිමාව වෙනසක් නැහැ. පරිමාව දෙක සමානයි. මෙතන ඝන මීටරයක් ගත්තොත් මේ ඝන මීටරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධයමයි. මෙතන ඝන මීටරයක් ගත්තොත් ඝන මීටරයේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය දෙක සමානයි. පැහැදිලි. ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් නිරපේක්ෂ ආර්ද්‍රතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට යනකම් නිරපේක්ෂ ආර්ද්‍රතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට තව කොච්චර උෂ්ණත්වය වැඩි කරා නිරපේක්ෂ ආර්ද්‍රතාව නියත වෙනවා. ඒ නිසා අපි නිරපේක්ෂ ආර්ද්‍රතාව වෙනස් වෙන හැටි ඔය ප්‍රස්තාරයෙන් දුක්පා අපිට අඳින්න වෙන්නේ මේ විදිහට. නිරපේක්ෂ ආර්ද්‍රතාව අපි උඩින් අඳත් කමන්නේ යටින් අඳත් කමක් නැහැ. අංශක 40 වෙනකන් නියතයි. වැඩි වෙනවා ක්‍රමයෙන්. අංශක 40 වෙනකන් නිරපේක්ෂ ආර්ද්‍රතාව ක්‍රමයෙන් වැඩි වෙනවා. මෙම වැඩි වෙනවා. ඒකට ඔක ඇත්තටම මේ වැඩිවීම එළවලු නම් කියලා තියෙනවා වැඩි වෙන විදිය ගැන මම එකෙන් අහන්න ඕනේ නැහැ කියලා. නම් ඇත්ත වශයෙන්ම වැඩි වෙන විදියක් මෙහෙම අදින්න. මේ නිරපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනවා. ඒ ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය ක්‍රමයෙන් වැඩි වෙන නිසා. ඊට පස්සේ අංශක 40න් පස්සේ 50ට වැඩි වෙන මොන ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය සමානයි 50 60ට ගියත් ඒක හැමමයි ආයෙ යටින් බඩු ගන්න නැහැ. ඒ නිසා නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි. එහෙනම් මේ තියෙන්නේ absolute humidity. ඒවත් නිරපේක්ෂ ආර්ද්‍රතාව මේ රෝසපාටින් තියෙන්නේ relative humidity. එහෙම නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාව. ඒ නිසා ගොඩක් දේවල් එකම රූප සටහනකින් ඉගෙන ගත්තා. නිරපේක්ෂ ආර්ද්‍රතාව සහ සාපේක්ෂ ආර්ද්‍රතාව යනවා. මේවා අවබෝධාත්මකව ලබා ගන්නට පස්සේ ළමයා පොසිටිව් මේ දේශනේ නැවත හයහක් සැරයක් හරි බලන්න. උදව් ගන්න එපා කාගේ. මේක දේශනේ ඇතුලේ ඔබට හිතන්න දේවල් එක තමයි මම දීලා තියෙන්නේ. ඔබ නැවත බලන්න. ඔබට ඒකට කම්මැලි නම් ඔබට මේක කරන්න බෑ. ඔබ කරන්න සුසු ළමෙක් නෙමෙයි බලන්න එපා. මාස 4මාර තුල ෆිසික්ස් වලට ඒකක් ගන්න යන්න ඕන නම් ඔබට
ෆේල් වෙලා ඉන්න ඔබට ඒකක් ගන්න යන්න ඕන නම් ඔබ ස්ථිරවම මේ දේශනේ අප මොලේ නම් අහන්න ඕන. අහන ගමන් නෝට් එකක් ලියන්න ඕන. බැරි වෙන යම් තරක් තියලා ගමන් නැවත අහන්න ඕනේ. ඔබ විභාගයට යන්න කලින් අවසාන මාසයේ මම කියනවා නැවත මේ දේශන සියල්ල එක දිනයක් තුළ නැවත සවන් දෙන්න කියලා. ඒ විදිහේ වැඩසටහනක් එක්ක තමයි අපි මේ ගමන ඔබත් එක්ක යන්නේ. හරිද? රයිට්. එහෙනම් අපි නිර්පේක්ෂතාවය ගැන ඉගෙන ගත්තා, සාපේක්ෂතාවය ගැන ඉගෙන ගත්තා. ඔක්කොම හරි. තව එක කාරණයක් මම මෙතන කියලා දෙනවා. බලන්න. ගොඩනගනවා සංතෘප්ත වාෂ්පය. සංතෘප්ත වාෂ්පය. යාත්‍රාවේ සංතෘප්ත වාෂ්පය. මේක අසන්තෘප්ත වාෂ්පය. මේ අසන්තෘප්ත වාෂ්පයේ තියෙන්නේ සෙල්සියස් 50යි. මේ අසන්තෘප්ත වාෂ්පය ගැන අවධානය යොමු කරන්න. මේක ඉන්නේ සෙල්සියස් 50යි. සෙල්සියස් 50යි. ඔබ මේ අසන්තෘප්ත වාෂ්පය නැවත හිමීට නැවත සිසිල් කරගෙන ගියොත් 40 දී යන්තමින් සංතෘප්ත වෙනවා. 40 දී යන්තමින් සංතෘප්ත වෙනවා. ඔතන ආගෙන ඉන්න. 40 දී යන්තමින් සංතෘප්ත වෙනවා. හොඳට ආගෙන ඉන්න. එතකොට මම ආයෙ කියනවා මේ තියෙන අසන්තෘප්ත වාෂ්පය. ඒකේ පරිමාව කිසි වෙනසක් කරන්නේ නැතුව මෙතන පරිමාවයි මෙතන පරිමාවයි දෙකම බඳුනේ පරිමාව කිසිදු වෙනසක් කරන්නේ නැතුව මම ක්‍රමානුකූල උෂ්ණත්වය අඩු කරගෙන යනකොට එක්තරා වෙලාවක මෙම වාෂ්පය යන්තමින් සංතෘප්ත වෙනවා 40 දී. ඔයාලා දන්නවද? මේ 40 මාර වැදගත් කාටද මේ වාෂ්පය? ඇයි දන්නවද? වෙන කාටවත් නෙමෙයි වැදගත්. මෙහි ඉන්න කාටවත් නෙමෙයි වැදගත්. මේ වාෂ්පයට මේ 40 මාර වැදගත්. ඇයි දන්නවද? මේ වාෂ්පේ තුෂාරාංකයේ හෙවත් ඩිව් පොයින්ට් එක කියන්නේ අංශක 40. අංශක 40 තමයි ඔය අංශක 50 ඉන්න වාෂ්පේ තුෂාරාංකය. අපි හිතමුකෝ මේ උෂ්ණත්වය වැඩි කිරීම අංශක 45 නැවතුවා කියලා. එහෙනම් 45 වාෂ්පේ තුෂාරාංකයක් මේක. 42 නැවතුවා කියලා හිතන්න. ඒත් ඒ වාෂ්පේ තුෂාරාංකයක් මේක. මේක 50 ඉඳන් 60ට 70ට 80ට ගෙනල්ලා ආපහු සිසිල් කරන්න ආවා කියන්නේ. ඒත් 40 දී නැවත සන්තුෂ්ත වෙන්නේ. එහෙනම් අංශක 60යි 70යි 80යි ඕන එකක තුෂාරාංකයක් 40යි. 40යි. එවනම් ඔය තුෂාරාංකය කියන එක දන්නවා. මෙන්න මේ මොහොතේ ඉඳන් උඩ තියෙන ඕනෑම උෂ්ණත්වයක ඉන්න වාෂ්පයක යන්තමින් සන්තුෂ්තව ඉන්න වාෂ්පයේ උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක ඉන්න ඕනෑම කෙනෙක්ගේ තුෂාරාංකය අංශක 40. සාමාන්‍යයෙන් ඒ වුණාට අපි තුෂාරාංකය තුනක් වන්නේ අංශක කීපයක් යන්තමින් සංතෘප්ත වෙලා තියෙන උෂ්ණත්වයක් තියෙන උෂ්ණත්වයට වඩා උඩ තියෙන ඕනෑම උෂ්ණත්වයක තියෙන අසන්තෘප්ත වාෂ්පයේ තුෂාරාංකය අර යන්තමින් සංතෘප්ත වෙන උෂ්ණත්වයට සමානයි. මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි දන්න අසන්තෘප්ත වාෂ්පය තුෂාරාංකයට වඩා අංශක 5ක විතර වැඩි එකක් තමයි ඊට වැඩි වැඩිව ගත්තොත් වෙන අපගම දෙන නිසා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මේක 40යි යන්තම් සංතෘප්ත උගරන් ගණන් වලට එන්නේ අංශක 45 විතර අසන්තෘප්ත වාෂ්පය. ඒතර ඒ 45 අසන්තෘප්ත වාෂ්පයේ තුෂාරාංකය අංශක 40. පැහැදිලිද? ඒතර මේ වගේ තුෂාරාංකය මොකක්ද? එහෙම කියන්නේ නැහැ. කියන්න ඕන නම් පුළුවන්. එහෙම කියන්නේ නැහැ. එහෙනම් තුෂාරාංකයක් අරගක් වන්නේ අසන්තෘප්ත වාෂ්පයකටමයි. මොකද්ද තුෂාරාංකය කියන්නේ? පරිමාව වෙනස් නොකර අසන්තෘප්ත වාෂ්පයක උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යනකොට ඒ යන්තමින් සංතෘප්ත වෙන උෂ්ණත්වයට අපි කියනවා තුෂාර අංකය කියලා. අපි ඊටු ටික මේ රූපේ මොකල වෙන රූපයක් අදලා කතා කරන්න සූදානම් වෙන්නේ. හරි. එවනම් අපි ඊටු ටික කතා කරමු. ඊළඟට වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි බලමු තුෂාරාංකය කියන්නේ මොකක්ද කියලා අපව මතක් කරලා. තුෂාරාංකය කියන්නේ අන්තිශය අසන්තෘප්ත වාෂ්පයක. අසන්තෘප්ත වාෂ්පවලට විතරයි තුෂාරාංකය අර්ථයක් වන්නේ. අසන්තෘප්ත වාෂ්පයක පරිමාව නියතව තියෙනවා. උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. පරිමාව නියතව තියෙනවා උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු කරගෙන යනවා. යම් උෂ්ණත්වයකදී ඔක යන්තමින් සංතෘප්ත වාෂ්පයක් බවට පත් වෙනවා.
හිතමු ආරම්භයේදී ගත්ත අංශක 25 සන්තුෂ්ත වාෂ්පයක් කියලා වාදනයක තියෙන්නේ. පරිමාව වෙනස් කරන්න දානවා. පරිමාව වෙනස් කරන්නේ නැතුව අංශක 25ක 24ට ගේනවා, 23ට ගේනවා, 22ට ගේනවා, 21 වෙද්දී යන්තමින් ඇතුලේ අපිට පේනවා දාඩිය දානවා වගේ යන්තම් වාෂ්ප කරනවා. කියන්නේ යන්තමින් සන්තුෂ්ත වාෂ්පයක් නිර්මාණය වෙනවා. පරිමාව නිකුත් කියලා උෂ්ණත්වය අඩු කරන්නේ. එමනම් අපි ඔය 23 කියන එකේදී ඔබ උනේ එනම් 23 කීට කියනවා අපි අර ආරම්භයේ පාවිච්චි කරපු අංශක 25 අසන්තුෂ්ත වාෂ්පේ තුෂාර අංකය කියලා. දැන් අපි කල්පනා කරලා බලමු ඊළඟට මේ උෂ්ණත්වයේ නියතව තියාගෙන පරිමාව වෙනස් කළොත් මොකද වෙන්නේ කියලා. කලින් කතා කරේ පරිමාව නියතව තියාගෙන උෂ්ණත්වය වෙනස් කරොත් ප්‍රස්ථාරයේම අඳින්න ගොඩක් වෙලාවට එනවා උෂ්ණත්වය වෙනස් කරපුවම එන ප්‍රස්ථාර නිරපේක්ෂ සාපේක්ෂ ආර්ද්‍රතා. ඒ වගේම පරිමාව වෙනස් කරනකොට වෙන දේ. මේ අවබෝධ කරගන්නවා විසක එක එක ගණන් ගොඩක් හදලා මේක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා මේ කියන දෙන සිද්ධාන්ත නැවත නැවත බලලා ඉතින් හොඳ නෝට් එකක් තනියෙන් හදාගෙන විභාගෙට මුහුණ දෙන්න අනිවාර්යෙන් අතිශය ෆිසික්ස් දුර්වල කෙනෙකුට නම් ඒකක් ගන්න පුළුවන්කම ලැබෙනවා. රයිට්. දැන් අපිට පේනවා මේ රවුන්ඩ් කරලා තියෙන ස්ථානයේ යම් වාදනයක් තියෙනවා. ඒකේ පරිමාව V1. නමුත් චලනය කළ හැකි පිස්ටනයක් තියෙනවා. ඒක උෂ්ණත්වය θ සෙල්සියස්. යම් ද්‍රව පරිමාවක් ඝනීභවණය වෙලා තියෙනවා. ඒ නිසා මෙතන තියෙන සම්පූර්ණ වාෂ්පයක් නෙවෙයි සම්පූර්ණ වාෂ්පයක්. ඒ නිසා මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන පීඩනය θ උෂ්ණත්වයේ මෙම ද්‍රවයේ සම්පූර්ණ වාෂ්ප පීඩනය. θ උෂ්ණත්වයේ මෙම ද්‍රවයේ සම්පූර්ණ වාෂ්ප පීඩනය. ඊට අමතරව මේක ඇතුළේ සාමාන්‍ය වාතයේ පීඩනයකුත් ඇති. ඒක එකතු වෙලා තමයි මුළු පීඩනේ. මම දැන් පිස්ටනය දකුණට චලනය කළා පරිමාව වැඩි කරනවා. පරිමාව වැඩි කරනකොට අපි හිතමු දැන් මේ පරිමාව තුළ මේ උෂ්ණත්වයේදී නඳව ගන්න පුළුවන් ග්‍රෑම් 100 නම් පරිමාව වැඩි කරපුවම උෂ්ණත්වයේ නිතර තිබ්බත් පරිමාව වැඩි කරපුවම වැඩි ප්‍රමාණයක් නඳව ගන්න පුළුවන්. ඒ මම කියවනේ ආරම්භයේදී නඳව ගන්න පුළුවන් ප්‍රමාණය නියත උෂ්ණත්වයේදී පරිමාවට අනුරූපව සමානුපාතික පරිමාව අඩු කරනකොට නඳව ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. පරිමාව වැඩි කරනකොට නඳව ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. රයිට්. හරි එහෙනම් අපි හිතමු දැන් මීට වඩා වැඩි ස්කන්ධයක් මේ වෙලාවේ නඳව ගන්න පුළුවන් නිසා එයා කරන්නේ යට තියෙන ද්‍රව්‍ය උඩට ගන්නවා. අරගෙන හරියටම සම්පූර්ණම රඳව ගන්න පුළුවන් ප්‍රමාණය රඳවගෙන ඉන්නකොටම එයා සන්තුෂ්ත වුණා වෙනකොටම යට ද්‍රව්‍ය ඉවර වුණා නම් යට ද්‍රව්‍ය ඉවර වෙනකොටම සන්තුෂ්ත වුණේ අපි කියනවා යන්තම් සන්තුෂ්ත වෙච්ච වාෂ්පයක් කියලා. යන්තමින් කියලා දාමු යන්තමින් සන්තුෂ්ත වූ වාෂ්පයක් කියලා අපි මේකට කියනවා. එහෙනම් ඊළඟට අපි තවදුරටත් පරිමාව වැඩි කරමු. රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය තව වැඩි වෙනවා. උෂ්ණත්වය තව වර්ධනයයි. හැබැයි දැන් යටින් ගන්න බඩු නෑ. ඒ නිසා දැන් මෙතන තියෙන්නේ අසන්තුෂ්ත වාෂ්පය. පැහැදිලි. තවත් අපි පරිමාව වැඩි කරමු. ඔබට පේනවා මේ V එකට වඩා V2 වැඩි, V3 වැඩි, V4 වැඩි. තවත් වැඩි කළොත් අපි පරිමාව. තවදුරටත් මේක අසන්තුෂ්ත වාෂ්පයක් බවට පත් වෙනවා. හරි. අසන්තුෂ්ත වාෂ්පයක් බවට පත් වෙනවා. රයිට්. හොඳට හරියට. එතකොට දැන් ඔබට පේනවා මෙතන තියෙන වාෂ්ප ස්කන්ධයට වඩා මෙතන වාෂ්ප ස්කන්ධය වැඩි. ඇයි මේ තියෙන ද්‍රව්‍යයක් මෙතන වාෂ්ප වෙනවා. ඒ නිසා මෙතන වාෂ්ප ස්කන්ධයට වඩා මෙතන වාෂ්ප ස්කන්ධය වැඩි. ඒ නිසා මේ වෙලාවේම වාෂ්පයට අපිට P1 V1 T1 කියලා දාන්න බෑ. හැබැයි මෙතන ඉඳන් මෙතෙන් වෙනකොට මේ තියෙන වාෂ්ප ස්කන්ධයමයි මේ තියෙන්නේ. මෙතන අසන්තුෂ්ත වුණත් මේ තියෙන වාෂ්ප ස්කන්ධයමයි තියෙන්නේ. ඒ නිසා මේ දෙකට P1 V1 T1 සමානයි P2 V2 T2 දාන්න පුළුවන්. රයිට්. හැබැයි මෙතන ඝන මීටරයක තියෙන වාෂ්ප ස්කන්ධයට වඩා මෙතන ඝන මීටරයක තියෙන වාෂ්ප ස්කන්ධය අඩු වෙන්න ඕනේ. ඒ පරිමාව වැඩි එකම වාෂ්ප ස්කන්ධයේ තියෙන මෙතෙන්ට වඩා මෙතන පරිමාව වැඩි. එතකොට ඝන මීටරයක ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණය මෙතන ඝන මීටරයක හිර වෙලා තියෙන ප්‍රමාණයට වඩා මෙතන ව්‍යාප්ත වෙලා තියෙන නිසා මෙතන අඩුයි. ඒ කියන්නේ මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාව ඝන මීටරයක තියෙන ප්‍රමාණය මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාව වන ඝන මීටරයක තියෙන ප්‍රමාණයට වඩා මෙතන අඩුයි. ඒ කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන එක මේ ස්ථාන ඉඳන් මෙතෙන්ට අඩු වෙනවා. මෙතෙන් ඉඳන් මෙතෙන්ට තවත් අඩු. ඒ තවත් පරිමාව වැඩි. තියෙන වාෂ්ප ස්කන්ධයෙන්ම මෙතන වාෂ්ප ස්කන්ධයෙන් නම් මෙතනත් වාෂ්ප ස්කන්ධයෙන් මෙතන වාෂ්ප ස්කන්ධයෙන්. හැබැයි මෙතන පරිමාව වැඩි. පරිමාව වැඩි නිසා ඝන මීටරයක තියෙන වාෂ්ප ස්කන්ධය තවත් අඩු වෙනවා. තවත් අඩු වෙනවා කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාව තවත් අඩු. රයිට්. හරි. එතකොට තව කාරණා කීපයක් මේ කියන්න තියෙනවා. අපි හිතමු
මේ ඊට උෂ්ණත්වයේම තියාගෙන පරිමාව අඩු කළා කියලා පිස්ටනේ අනිත් පැත්තට තල්ලු කළා. ඒ වුණා නම් මොකද වෙන්නේ? මේ උෂ්ණත්වයමයි මේ තියෙන්නේ. හැබැයි මෙච්චර පරිමාවක් මේක ඇතුලේ නැහැ. එහෙනම් රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය තවත් අඩු වෙනකොට තවත් ඝනීභවණීය වෙලා විශාල ජල ස්කන්ධයක් මේ ඇතුලේ නිර්මාණය කරනවා. විශාල ජල ස්කන්ධයක් නිර්මාණය කරනවා. ඒකට මේ ස්ථානයයි දෙක සංසන්දනය කළොත් පරිමාණ දෙක සමානක් නෑ, වාෂ්ප ස්කන්ධ සමානක් නෑ. වාෂ්ප ස්කන්ධ මෙතෙන්ට වඩා විතර වැඩි, පරිමාණ දෙකත් මෙතෙන්ට වඩා විතර වැඩි. ඒ නිසා මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාවයේ සංසන්දනය කරන්න බෑ. ඒක සාධකයක් වැඩි වුණොත් විතරයි සංසන්දනය කරන්න. අතර පරිමාණවත් වැඩි වෙලා වාෂ්ප ස්කන්ධෙත් උටි අමතක කරන්න බෑ. උදාහරණයක් මේ ඩේටා උෂ්ණත්වයේ ඔක්කොම තියෙන්නේ මෙතන සම්පූර්ණ වාෂ්පය, මෙතන සම්පූර්ණ වාෂ්පය. මේ නිසා මෙතන සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. සාපේක්ෂ ආර්ද්‍රතාව මෙතන 100%යි. සම්පූර්ණ වාෂ්පය නිසා. මෙතන යන්තමින් සම්පූර්ණ නිසා 100%යි. හරි. 100%යි කියන්නේ මේ වෙලාවේ රඳව ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය රඳවගෙන ඉන්නවා විතරක් නෙවෙයි. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන පීඩනය මේක ඇතුලේ. ඊට උෂ්ණත්වයේ මෙම ද්‍රවයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය. ඊට උෂ්ණත්වයේ මෙම ද්‍රවයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය. මොකද ඊට උෂ්ණත්වය අංශක 25 ද්‍රවයේ ජලය නම් 25 ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය තමයි මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය වාතයේ පීඩනයක් තියෙනවා. මෙතන බලන්න. මෙතන බලපුවම සෙල්සියස් 25නේ. එහෙනම් මෙතන සන්තුෂ්ත වාෂ්පයක්. එහෙනම් මෙතන තියෙන්නේ ක්‍රියාත්මක වෙන වාෂ්පයේ පීඩනය. සෙල්සියස් 25 සන්තුෂ්ත වාෂ්ප පීඩනය. මෙතන ඒ උෂ්ණත්වයම 25නේ කියන්නේ ඊට 25 කියලා හිතුවා. මෙතන තියෙන්නේ සෙල්සියස් 25 සන්තුෂ්ත වාෂ්ප පීඩනය. ඊට අමතරව සාමාන්‍ය වාතයේ පීඩනය ඇති. සාමාන්‍ය වාතය නම් හැමතැනම ස්කන්ධයක හා සමානයි. හැබැයි සාමාන්‍ය වාතයේ මෙහෙම පීඩන සමාන නැහැ. මොකද පරිමාණ වෙනස් වෙන නිසා. ඒවා අපිට P1 V1 T1 සාමාන්‍ය වාතයට දාලා හොයන්න පුළුවන්. අපි දැන් ගණක් දෙකක් හදනකොට ඔබ ටික තේරෙනවා. හරි. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේකේ තවත් කාරණයක් හැටියට. මේ වෙලාවේ සාපේක්ෂතාව 100යි, මේ වෙලාවේ 100යි, මේ වෙලාවේ 100යි. මේ වෙලාවේ සාපේක්ෂතාව 100ට අඩුයි. ඒ කියන්නේ 90ක් විතර වෙන්න පුළුවන්. මොකද රඳව ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ස්කන්ධය රඳවගෙන නැහැ. 90ක් විතර. එහෙනම් මේක ඇතුලේ වාෂ්පයේ මෙහෙවන පීඩනය ඊටවල සන්තුෂ්ත වාෂ්ප පීඩනය නෙවෙයි අඩුයි. ඒ අසන්තුෂ්ත වාෂ්පය නෙවෙයි. ඒ නිසා ඊට උෂ්ණත්වයේ ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය 190ක පීඩනයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. 190ක පීඩනයක්. මෙතන නම් 100කම පීඩනය. ඊට උෂ්ණත්වයේ ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය සමාන සන්තුෂ්ත නිසා. මෙතන අසන්තුෂ්ත නිසා අපිට සාපේක්ෂ ආර්ද්‍රතාව 90ක් විතර නම් මේ වෙලාවේ මේ පරිමාවේ රඳව ගන්න පුළුවන් ජල වාෂ්ප ස්කන්ධයෙන් 90යි මෙතන තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඊට උෂ්ණත්වයේ ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය 90ක පීඩනයක් තමයි මෙතන මේ. තවත් අපි පරිමාව වැඩි කරනවා. ඔබ දන්නවා රඳව ගන්න පුළුවන් ප්‍රමාණය තව වැඩි වෙනවා. නමුත් කියන ස්කන්ධයෙන්මයි. ඒ නිසා සාපේක්ෂ ආර්ද්‍රතාව තව වැඩි වෙනවා. එතකොට දැන් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ ඊට උෂ්ණත්වයේ ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය 80ක පීඩනය. මේ වෙලාවේ ඊට උෂ්ණත්වයේ ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය 90ක්. මේ වෙලාවේ ඊට උෂ්ණත්වයේ ජලයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනයම මේ වෙලාවේ තේමයි මේ වෙලාවේ තේමයි ක්‍රියාත්මක. ඌවත් සාමාන්‍ය මේවා නැවත මේ වීඩියෝ එක දාලා බලන්න. ඒක වාෂ්ප ගානක් මම හිතන්නේ මේ සැරේ විභාගෙට බොහෝ දුරට එන්න පුළුවන්. අකුරු 15ක්. සරල නැහැ. බිම වැටිලා දිගහැරලා ඉන්න ඔබට විකල්ප නැහැ. ඔබ කළ යුතුමයි. අසීරු මේ දේ මම කරන්නේ ඔබ ඒ දේ කරයි කියලා හිතනවා. ඒ නිසා ඔබ මේක කරන්න ඕනේ. හරි. ඊළඟට අවසාන වශයෙන් මම මෙහෙම කතාවක් මේ ගැන කියනවා. මේක රූප සතානකින් මම ගොඩක් දේ කියලා දුන්නා. අවසාන වශයෙන් මම මෙහෙම කතාවක් කියනවා. මේ වාෂ්පේ සම්පූර්ණ එකක් නෙවෙයි. උෂ්ණත්වය අඩු කරගෙන යනකොට තුෂාරාංකයේ වෙන්න දෙයක් නැහැ. දැන් තුෂාරාංකය තමයි තියෙන්නේ. උෂ්ණත්වය අඩු කරගෙන යනකොට ඝනීභවණය වෙන එක තුෂාරාංකය කියන්නේ දැන් ඝනීභවණය වෙලානේ තියෙන්නේ. ඒ නිසා මේ වාෂ්පේ තුෂාරාංකය T තමයි. මේ වාෂ්පේ තුෂාරාංකය T තමයි. මේ එක් වාක්‍ය
නැවත දදා බලන්න ඕනේ එක තේරුණාද කියලා. එහෙම තමයි රජෙක් බිහි වෙන්නේ අලෝ. රජෙක් කටපාඩම් කරන මීහරකෙක් නැතුව රජෙක් බිහි වෙන්නේ. එක් වාක්‍ය නැවත බලන්න ඕනේ. කැපකිරීම කරන්නම වෙනවා. එමුණුත් අපිට පුළුවන් වෙයි. මාසෙකමාරකින් ෆිසික්ස් සිලබස් එක වෙන. අනිත් සබ්ජෙක්ට් එක වෙනම තරන්න. ඒකට ක්‍රම මම කියලා දෙන්න. පොදු ගුරු වල. රයිට්. නිසා මේක හරියට කෙරෙන්න. පිටව දෙනවා. එහෙනම් මෙයාගේ තුෂාරාංකයක් ටීට. මෙයාගේ තුෂාරාංකයක් ටීට. මේ වෙලාවේ වාෂ්පීය තුෂාරාංකයක් ටීට. හැබැයි මෙතෙන්ට යනකොට වාෂ්පීය තුෂාරාංකය ටීටනේ. ටීටවල සංකෘප්ත නැහැ. එහෙනම් පොඩ්ඩක් උෂ්ණත්වය අඩු කරන්න වෙනවා. තුෂාරාංකය ගන්න. අපි තුන් ටීට අංශක 30යි කියලා. එහෙනම් මේ වෙලාවේ තුෂාරාංකය අංශක 28ක් විතර වෙනවා. මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාව තව අඩුයිනේ. ඒ නිසා මේ වෙලාවේ තුෂාරාංකය 28කට වඩා පහළයි. ඇයි දැන් මේ ප්‍රදේශය ලොකුයි. මේ ප්‍රදේශයේ සංතෘප්ත වෙන්න නම් තව ගොඩාක් උෂ්ණත්වය පහත් වෙන්න. ඒක ළමයිට තේරෙනවා. මේ පරිමාව සංතෘප්ත වෙන්න උෂ්ණත්වය පහත් වෙන්න ඕනේ. ඒක ඇත්ත. මේකේ පරිමාව වැඩි නිසා ඒ පරිමාව සංතෘප්ත වෙන්න උෂ්ණත්වය තව පහත් වෙන්න. ඒ නිසා මේ වාෂ්පීය තුෂාරාංකය 28ක් වුණොත් මේක 30 වෙද්දී ඒ කියන්නේ ඩීටා කියලා මම හිතුවොත් මේක තුෂාරාංකය 28ක් වුණොත් අනිවාර්යෙන් මේක තුෂාරාංකය 27ක් වඩා පහළට යනවා. තමයි ඊළඟට ගත්ත වැදගත් සිද්ධාන්තය. තනිකරම ෆිසික්ස් තමයි මේ. තනිකරම ෆිසික්ස්. බලමු ඊළඟ රූපසටහනේ අපි කතා කරන්නේ මොකක්ද කියන එක. අපි ඊළඟට මේ සිද්ධාන්තවල අවසාන කොටස වාෂ්ප වේගකය කතා කරන්න සූදානම් වෙනවා මේ රූපසටහන පාවිච්චි කරලා. අපි මෙතෙන්දි ගත්තා බඳුනක් අර ගමතක කරා. ඒක අමතක කරා. අපි ගාව දැන් තියෙන බඳුන මේක. කාමරයක් හරි සංයුක්ත කාමරයක් හරි සංයුක්ත බඳුනක් හරි තියෙනවා. ඒක තියෙන්නේ ටීටා උෂ්ණත්වයේ. ඒක තුළ වාෂ්පයේ ස්කන්ධය. ඒක තුළ ක්‍රියාත්මක වෙන වාෂ්ප පීඩනය P. හැබැයි සාපේක්ෂ ආර්ද්‍රතාව 100%ට අඩුයි. ඒ කියන්නේ මේ තියෙන අසන්තෘප්ත වාෂ්පය. අසන්තෘප්ත වාෂ්පයක් කිව්වොත් සාපේක්ෂ ආර්ද්‍රතාව 100%ට අඩුයි. 70ක් 80ක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇතුළේ රඳව ගන්න පුළුවන් උපරිම වාෂ්ප ස්කන්ධය රඳවගෙන නැහැ. තියෙන්නේ. ඒක තමයි කතාව. අපිට ඕනේ මෙයාගේ සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන්න. relative humidity. හොයන්න. කොහොමද? අපි බලන්න ඕන ටීටා උෂ්ණත්වය එහෙම්ම තියෙද්දි ඔය කාමරය සංතෘප්ත කරන්න නම් තියෙන්න ඕන ස්කන්ධය. දැන් තියෙන්නේ උනේ සංතෘප්ත නම් ඒ කියන්නේ ද්‍රවයාන්තම් යට තියෙන අවස්ථාව. ද්‍රවයාන්තමින් සංතෘප්ත වෙන අවස්ථාව. ඒක අපිට පුළුවන් මේකට චූටි සිලින්ඩරයක් ගහලා චූටි ද්‍රව බිඳුව දාපුවම දාන එක වාෂ්ප වෙයි. එක්තරා වෙලාවක දාන ද්‍රව බිඳුවක් යට තැන්පත් වෙයි. ඒක තමයි මේ වෙලාවේ. ඒතකොට යට අන්තන් ද්‍රවයේ තැන්පත් වෙන වෙලාවේ වාෂ්ප ස්කන්ධය ඉන්නොත් හොයාගන්න. හැබැයි පරිමාව වෙනස් කරන්නත් බෑ. උෂ්ණත්වය හොයාගන්නත් බෑ. සිංහලෙන් කියනවා මේ කාමරයේ මේ උෂ්ණත්වයේදී මේ කාමරයේ මේ පරිමාව කියන කාමරයේ මේ උෂ්ණත්වයේදී සම්පූර්ණ කරන්න ඕන ජල වාෂ්ප ස්කන්ධය හොයාගන්න. එහෙනම් අපි කොහොමද සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන්නේ? තියෙන එක දානවා. සම්පූර්ණ නම් තියෙන ඕන එක දානවා. වැඩි කරනවා. මොකක් බැරි ළමයි මෙතන නැහැ නේද? ඒක බලන්න. ඊළඟට ළමයි අපි ඊළඟට කතා කරන්නේ මේ වෙලාවේ තියෙන පරිමාවයි මේ වෙලාවේ පරිමාවයි මේ වෙලාවේ උෂ්ණත්වයයි මේ වෙලාවේ උෂ්ණත්වයයි සමාන නිසා වාෂ්ප දෙකටම PV සමානයි නාට්‍ය දැම්මොත් මේ වාෂ්පේ වීමයි මේ වාෂ්පේ වීම මේ වාෂ්පේ උෂ්ණත්වයමයි මේ වාෂ්පේ උෂ්ණත්වය ඒ නිසා ස්කන්ධ අතර අනුපාතය මවුල ගණන් අතර අනුපාතයක සමානයි එකම ද්‍රවයේ නිසා ඒ නිසා පීඩන අතර අනුපාතය මේ ස්කන්ධ අතර අනුපාතයක සමානයි ඒ අනුව අපිට ලියන්න පුළුවන් m බෙදීම n not වෙනකොට m තියෙන වෙලාවේ පීඩනය බෙදීම එම පරිමාව එම උෂ්ණත්වයේදී සංතෘප්ත වෙන වෙලාවේ පීඩනය p not සංතෘප්ත වෙන වෙලාවේ p not Celsius theta උෂ්ණත්වය right වැඩි කිරීම c ඔය සාපේක්ෂ ආර්ද්‍රතාව සඳහා දෙවෙනි අර්ථ දැක්වීම හරිනේ වැඩි තියෙනවා එතකොට අපි මේ
කරේ ඕක. එතකොට අපි දැන් මේ කතාව එක්ක අපිට පුළුවන් මේක කරගන්න. අපි තවත් රූප සටහනකින් ඊට පස්සේ යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේක මම ඊට පස්සේ කිව්වා මෙන්න මේ P note theta කියන එක ඇමරිකාවේ ගත්තත් ලංකාවේ ගත්තත් ජපානයේ ගත්තත් යම් උෂ්ණත්වයක යම් ද්‍රවයක සම්තුලිත වාෂ්පීඩනය කියන එක නියතයක් කියලා ඒක ප්‍රස්ථාරයකින් ගන්නවයි කියලා මම දරුවන්ට කියලා දුන්නා. රයිට් හරි. එවනම් අපි දැන් බලමු මේ වගේ දෙයක්. හරි. දැන් බලමු කාමරයක් තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව 70ක් විතර. කලබල වෙන්න එපා. උෂ්ණත්වය සෙල්සියස් θ වල තියෙනවා. ඒක 27 තියෙනවා. පරිමාව. අපි උෂ්ණත්වය අඩු කරනවා. අඩු කරනකොට ඒක තුෂාරාංකය එනවා අංශක 24ක්. අංශක 24ක්. කාමරේ පරිමාව වීමයි. තුෂාරාංකයේදී මේක සංතෘප්ත වෙනවා. යාන්තම් ද්‍රවය තැම්පත් වෙනවා. අපි දැන් මේකේ උෂ්ණත්වය අඩු කරන එක. උෂ්ණත්වය අඩු කිරීම කලේ. එතකොට මේක තුෂාරාංකය. තුෂාරාංකය කාගේද? මෙයාගේ. මේ වාෂ්පයේ තුෂාරාංකය තමයි මේ ඉන්නේ. ඒක හරියි. රයිට්. එහෙනම් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ අංශක 24 සංතෘප්ත වාෂ්පයක් තියෙන නිසා P note 24 ඒක සම්මතයක්. ඒ ද්‍රව්‍ය සඳහා සම්මතයක් ලෝකේ පුරාම. රයිට්. හරි. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ අසන්තෘප්ත වාෂ්පීඩනය P කියලා. ඒක අපි දන්නේ නැහැ. ඒක මේ බඳුන තුල තියෙන වාෂ්ප ස්කන්ධය මත තියෙන එක. කොහොමද මේ ස්කන්ධය ප්‍රමාණවත් වෙනවා මේ උෂ්ණත්වයේදී මේ පරිමාව සම්පූර්ණ කරනවා. ඒ නිසා අපි P note 24 කියන එක තමයි මේ වෙලාවේ ක්‍රියාත්මක කරන පීඩනය. මොකද 24 දී මේක සම්පූර්ණ වෙලා දැන් තියෙන්නේ. අනියෙන් තාක කර යාළුවොත් එක්ක එකතු වෙලා එකමක් නේ. මම හිතන්නේ මම පුළුවන් පරිමේ ලොකු මහන්සියක් වල තේරෙනවා. තේරුම් ගන්න. දැන් අපි බලමු මේ වෙලාවේ වාෂ්ප ස්කන්ධය ඉන්න. මෙතන යාන්තම්නේ සම්පූර්ණ තැන්පත් වුණ ගැලිය පවරුනේ. යාන්තමින් සම්පූර්ණ වාෂ්පයක් තියෙනවා. ඒ කියන්නේ තුෂාරාංකය කියන්නේ. ඒ නිසා වාෂ්ප ස්කන්ධයක් තියෙනවා. ඒ ඝනීභවණයේ වෙච්ච ස්කන්ධය නොසලකා හරිනවා. right නොසලකා. එවනම් අපිට පුළුවන් වාෂ්පයට right P එක V එකට T එක සමානයි P දෙක V දෙකට T දෙක තමයි. ඒ ස්කන්ධය අතර මෙතන ස්කන්ධෙමයි පොඩ්ඩයි විතරක් පොඩ්ඩයි ගනිමු. යන්ත්‍රේ සම්පූර්ණ වෙන නිසා තමයි තුෂාරාංකය විශේෂය. එතකොට වෙනවා පරිමාව කැපෙනවා. right මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන P නේ P මේ වෙලාවේ උෂ්ණත්වය 27ක් එකතු කරාම 300යි කෙල්වින් කරන්නේ. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන P නේ P note 24. ඒක තුෂාරාංකයේ සම්පූර්ණ වාෂ්පීඩනය. ඒ වෙලාවේ උෂ්ණත්වය අරකට වඩා 3ක් 297යි. right 297යි. ස්කන්ධයේ නිසා හොඳ නැහැ. පරිමාදයෙන් කැපෙනවා. බලන්න මේ 300යි 297යි ආසන්න වශයෙන් සමානයි නේද? මේ දෙන්න ආසන්න වශයෙන් සමාන වෙන නිසා මේ දෙන්න ආසන්න වශයෙන් සමානයි. ඔව් මේක ගන්න නැතුව කටපාඩම් කරලා කරන්න බෑලු. ඒ අස්සෙන් මාළු රිංගනවා. ඒ අස්සෙන් ප්‍රශ්න රිංගනවා. කඳුළු හලාගෙන ගෙදර එනවා. කඳුළු හරාගෙන ගෙදර එන්න වෙනවා. හරියට කරේ නැත්නම්. මොකද මේ කියන්නේ? මේ දෙක ආසන්න වශයෙන් සමාන නිසා P ආසන්න වශයෙන් සමාන වෙනවා. P note 24. 24 කියන්නේ තුෂාරාංකය. D කියන්නේ කොහොමද? අපි ගත්ත වාෂ්පයේ තියෙන පීඩනය අසන්තෘප්ත වාෂ්පීඩනය. ගත්ත වාෂ්පයේ අසන්තෘප්ත වාෂ්පීඩනය එම වාෂ්පයේ තුෂාරාංකයේ සන්තෘප්ත වාෂ්පීඩනය සමානයි කියලා කියනවා. ආසන්න වශයෙන්. ගත්ත වාෂ්පයේ අසන්තෘප්ත වාෂ්පීඩනයක් තියෙනවා. එම වාෂ්පයේ තුෂාරාංකයකුත් තියෙනවා. තුෂාරාංකයේ සන්තෘප්ත වාෂ්පීඩනයට සමානයි ආසන්න වශයෙන් අර වෙලාවේ ක්‍රියාත්මක වෙන අසන්තෘප්ත වාෂ්පීඩනය.
ඒ නිසා හැබැයි එහෙම වෙන්නේ මේ දෙක අතර වෙනස ඉතා පොඩි වෙනකොට. මෙයා 27 ඉඳලා තුෂාරංක කියනවා නම් අංශක 5 විතර. ඒකට සමාන දෙකක් ඉන්නේ නැහැ. ඒ වලුත් මේ දෙක සමානයි කියලා ගන්න බෑ. මේ දෙක ආසන්න වශයෙන් සමාන නම් තමයි මෙහෙම ලියන්න පුළුවන්. මේ විදිහට. මොකද්ද මේකෙන් අපි ගත්ත දේ? අපි ගත්ත දේ. මෙතනින් වාෂ්ප තියරි ඉවරයි. ගත්ත දේ තමයි ඔයගොල්ලෝ ලිව්වා සාපේක්ෂ ආර්ද්‍රතාව. සාපේක්ෂ ආර්ද්‍රතාව ලිව්වා මේ විදිහට. මේ වාෂ්පයේ සාපේක්ෂ ආර්ද්‍රතාව ලිව්වා මේ විදිහට. මේ වාෂ්පේ කොහොමද ලිව්වේ? දැන් ක්‍රියාත්මක වෙන වාෂ්ප පීඩනය. බෙදීම අසන්තුලිත වාෂ්ප පීඩනය. එම වාෂ්පයේ තියෙන උෂ්ණත්වයේ සන්තුලිත වාෂ්ප පීඩනය P27. මේ වෙලාවේ අසන්තුලිත වාෂ්ප පීඩනය බෙදෙනවා. එම උෂ්ණත්වයේ සන්තුලිත වාෂ්ප පීඩනය වැඩි කරනවා C. ඕකනේ ඔයගොල්ලෝ ලිව්වේ සාපේක්ෂ ආර්ද්‍රතාව. මේක ආවේ මේ වෙලාවේ තියෙන ස්කන්ධය බෙදීම මෙතන එක දැම්මා. මේ උෂ්ණත්වයේදීම මේ පරිමාව සන්තුලිත තරම් තියෙන ඕන ස්කන්ධය යකට දැම්මා. එම් බෙදීමේ not ආවා. එම් බෙදීමේ not මේ වෙලාවේ තියෙන පීඩනයයි සන්තුලිත වෙලාවේ තියෙන පීඩනය අතර අනුපාතයට සමාන වුණා. උෂ්ණත්වයේ සමානයි පරිමාව සමාන නිසා. ආරුත් නියත නිසා. ඒ අනුව මෙහෙම එකක් ආවා. මෙන්න මේකෙන් මෙයා වෙනුවට දැන් යමක් දාන්න පුළුවන්. ඇයි මෙයා සමානයි. මෙයා සමානයි. මේ වාෂ්පේ තුෂාරාංකයේ විකැ 24 සන්තුලිත වාෂ්පේ. එහෙනම් මෙයා වෙනුවට දාන්න පුළුවන් P0 24. එහෙම දාන්න පුළුවන් වෙන්නේ මේ වාෂ්පේ තුෂාරාංකයේ 24 නිසා. ඒ නිසා අපිට දැන් සාපේක්ෂ ආර්ද්‍රතාවට තව එකක් ලියන්න පුළුවන්. සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි. ඔන්න බලන්න. right සාපේක්ෂ ආර්ද්‍රතාව සමානයි. හරියට ලියන්න. right අංශක 27 දී මෙහෙවන අසන්තුලිත වාෂ්ප පීඩනය දානවා P0 24 බෙදන්න වෙනවා. ඒ උෂ්ණත්වයේ සන්තුලිත වාෂ්ප පීඩනය වන P0 27 වැඩි කරන්න වෙනවා C. එහෙම ලියන්න පුළුවන් වෙන්නේ. මොකද 27 තියෙන අසන්තුලිත වාෂ්පයේ අසන්තුලිත වාෂ්පයේ උදාහරණ අසන්තුලිත වාෂ්පයේ තුෂාරාංකය 24යි සෙල්සියස් නිසා තමයි අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ එනිසා මෙන්න මේ අර්ථ දැක්වීමත් සාපේක්ෂ ආර්ද්‍රතාව ගණන් ගැනීම සඳහා පිළිදෙන්නේ පාවිච්චි කරනවා. අර්ථ දැක්වීම තුනයි. අසන්තුලිත වාෂ්පයේ ස්කන්ධය බෙදීම එම පරිමාවයේ උෂ්ණත්වයේදී සන්තුලිත කිරීමට අවශ්‍ය ස්කන්ධය දාන සන්තුලිත තරංග ස්කන්ධය right දරසීම ආසයි ගණන් දෙන්න හදන්නේ වෙලාවයි. ඒ නිසා ඒවා අපි හදන්නේ පෙප් ක්ලාස් එකේ right වැඩි කිරීම 100 තොර ස්කන්ධ තරංග වාතයේ පීඩන තරංග පාල සමාන අවසානයේදී අසන්තුලිත වාෂ්පයේ පීඩනය එම වාෂ්පයේ තුෂාරාංකයේ සන්තුලිත වාෂ්ප පීඩනය සමාන වුණා ඔබ දැක්කා. ඒ අනුව මේකත් අපිට ලියන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මෙතන ලියන්නේ වාෂ්පයේ තුෂාරාංකයේ සන්තුලිත වාෂ්ප පීඩනය. මෙතන වාෂ්පයේ පවතින උෂ්ණත්වයේ සන්තුලිත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100 සාපේක්ෂ ආර්ද්‍රතාවයට සමානයි. එහෙනම් අපි එක ගානක් හදලා මේ වැඩේ ඉවර කරනවා. එක ගානක පොඩි කැලකුයි. right එතනින් ඊට පස්සේ දුරු ටික පේපර් ක්ලාස් එක කරලා තමයි උඩ කරන්න වෙන්නේ. right බලමු. ඊළඟ දෙයක් මොකද වෙන්නේ කියලා. හරි. දැන් එහෙනම් පුතේ අපි ගානක් හදනවා. හැබැයි මේ ගාන විශේෂයි. ඒ දන්නවා. එක අකුරක්වත් මම බෝඩ් එකේ ලියන්නේ නැහැ. ගාන බෝඩ් එකේ ලියන්නේ නැහැ. ගානක් මම කටින් කියනවා. අපි දන්නේ නැහැ කොහොම ගානක් මැවෙයිද කියලා. අපි ගාන මවාගෙන කටින් කියනවා. මම හිතුවා යම් කිසි ගානක් ගැන ඒකට අනුරූපයක් ඇන්දා. දැන් ඔයාලා කරන්න ඕනේ මේ දේශනේ 3-4 වතාවක් අහලා නෝට් එකක් කියව ගහගෙන ඕකේ කරගෙන ඊට පස්සේ මම මේ කටින් කියන ගාන අතින් ලියාගෙන මම කියලා දෙන ක්‍රමයට ගෙදරින් හදන්න. හරි. ඒක කරන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් ඔයාලා සතුටුදායක යකුරක් මේ අවුරුදු විභාගයෙන් ගන්න. ඒ නිසා බලමු දැන් මේ වැඩි ලංකාවේ ප්‍රථම වතාවට කරන දේවල් එකක් මම කරන්නේ. මම සාමාන්‍යයෙන් උඩුගම් බලා පීනන්න උත්සාහ කරනවා.
වෙනස් චරිතයක්. අනිත් අය බෑ කියන දේවල් කරන්න පුළුවන් කියලා හිතලා කරගන්න චරිතයක්. අලුත් ගානක් අපි බලමු. ගානේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. බලමු. සමහර දත්තමතුණු මගදී ගමු. කාමරයක් තියෙනවා. ඒක ඇතුලේ මුළු පීඩනේ. කාමරේ තියෙන 27. 27, right. මුළු පීඩනේ 800යි HG. ඒක දීලා තියෙනවා. සංයුක්ත කාමරය. මේක තව කැලක් අනිමට එක දෙන්න බැරුණා. මේක තුෂාරාංකය. සෙල්සියස් 24යි. එකක් දෙන්න. කාමරයේ උෂ්ණත්වය අංශ 27යි. තුෂාරාංකය සෙල්සියස් 24යි. 24යි. right. ඕක ගැන විතරක් හිතන්න. අපෙන් ඇහුවොත් දත්ත වගේක් දීලා තිනවා මේ විදිහට මම එකින් එක යොදා ගන්න. ලොකු ගානක් ලංකාවේ ඉන්න පුළුවන් අමාරුම ගානක් අපි මේ තරම්. හැබැයි පුළුවන්. මගේ දේශනේ හරියට ඇහුවා නම් දැන් පුළුවන්. right. හරි. මේ වෙලාවේ සාපේක්ෂ ආර්ද්‍රතාව 80යි කියන්නේ. ඔය 80 එන්න ඕන. මේ වෙලාවේ මෙහෙවන වාෂ්ප පීඩනය 27 සන්තුෂ්ත වාෂ්ප පීඩනයෙන් බෙදලා 100න් වැඩි කරනවා. 27 තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන වාෂ්ප පීඩනය අපෙන් ඇහුවොත් අපිට හොයන්න පුළුවන්. 27 සන්තුෂ්ත වාෂ්ප පීඩනයෙන් 100න් 80යි. 100ක් ක්‍රියාත්මක වුණා නම් සන්තුෂ්ත වාෂ්පයක් වෙන්නේ නැහැ. 27 සන්තුෂ්ත වාෂ්ප පීඩනයෙන් 180 ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ 27 සන්තුෂ්ත වාෂ්ප පීඩනය මෙතන දීලා තියෙනවා P0 24යි කියලා. එනම් 24 දරුවනේ ඔයගොල්ලෝ 100න් බෙදලා 80න් වැඩි කරපුවා. මේ වෙලාවේ එන පීඩනය වාෂ්ප පීඩනය ලබා ගන්න පුළුවන්. එනම් පළවෙනි ප්‍රශ්නයට අහන්න පුළුවන් 27 දී කාමරය තුල වාෂ්ප පීඩනය ඔන්න ඒක. ඊළඟට අහන්න පුළුවන් අංශක 24 දී සංතෘප්ත වාෂ්ප පීඩනය. අංශක 24 කියන්නේ මේ තුෂාරාංකය. තුෂාරාංකයේ සංතෘප්ත වාෂ්ප පීඩනය හරියටම සමාන වෙනවා ආසන්නව සමාන වෙනවා. මේ වෙලාවේ අසන්තෘප්ත වාෂ්ප පීඩනය. ඔබ අසන්තෘප්ත වාෂ්ප පීඩනය හොයාගත්තනේ මේ 30 මේ 24 100න් බෙදලා 80න් වැඩි කරලා. ආන්ගේ සොයාගත්ත ඒ උත්තරේ ලැබුණානේ ඔබට යම් පීඩනයක්. ආන්ගේ පීඩනය තමයි 24 සන්තෘප්ත වාෂ්ප පීඩනය වෙන්නේ. ඇයි? අසන්තෘප්ත වාෂ්ප පීඩනය එම වාෂ්පයේ තුෂාරාංකයේ සන්තෘප්ත වාෂ්ප පීඩනයට සමානයි. හරිනේ? ඊළඟට අහන්න පුළුවන් අපෙන් මේ වෙලාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාව. නිරපේක්ෂ ආර්ද්‍රතාව මේ වෙලාවේ right නිරපේක්ෂ ආර්ද්‍රතාව අපිට පුළුවන් ඝන මීටරයකට PV සමානයි නැති දාන්න. මේ පරිමාව දීලා තියෙනවා. ඝන මීටර 50යි කියලා. ඒක උන්නේ ඝන මීටරයකට PV සමානයි නැති දාන්න. ඒතකොට පීඩනය වෙන්නේ අපි හොයාගත්ත පීඩනය 124 100න් බෙදලා 80න් වැඩි කරපුවම උත්තරේ සාමාන්‍යයෙන් කියන්නේ 5න් බෙදලා 24 5න් බෙදලා 4න් වැඩි කරන්න ඕනේ. මම හිතන්නේ 24 5න් බෙදලා 4න් වැඩි කරපුවම මෙතන පීඩනය බලමු නිකන් 24 5න් බෙදලා කියන්නේ 100න් බෙදලා 80න් වැඩි කරපුවම මේ පීඩනය බලමු. කියන්නේ 5න් බෙදලා 4න් වැඩි කරන්න ඕනේ. ඒතකොට මේක 5න් බෙදපු 4.8යි 4.8 වරක් 4 කියන්නේ 4.8 කියලා 4ක් කියලා කියන්නේ ගොඩක් ඒව නැත්තම් නැකරු මෙහෙම කරමු 16යි 3යි කියන්නේ 19යි. ඒ කියන්නේ 19.2ක් විතර තමයි මේක ඇතුලේ 19.2ක් HG මිලිමීටර තමයි මේක ඇතුලේ වාෂ්පයේ නියමන. එහෙනම් ඔයාලා PV සමානයි NRT දාන්න ඕන. ඝන මීටරයකට නිරපේක්ෂ ආර්ද්‍රතාව හොයන්න. එනම් PV සමානයි NRT වල P වෙනකොට 19.2 දාලා බෑ. ඒක පැස්කල් කරන්න 136 වැඩි කරන්න වෙනවා. මේ HG මිලිමීටර පීඩනයක් පැස්කල් කරන්න 136 වැඩි කරලා P දාන්න ඕනේ. පරිමාව ඝන මීටර එකක් දාන්න ඕනේ. PV සමානයි N කියලා තියෙනවා. N කියන්නේ ඝන මීටරෙක තියෙන මවුල දාන්න. එතකොට R වලට 8.3යි T වෙනකොට 300යි දාන්න. දාපම N ට උත්තරයක් එනවා. ඒ N කියන්නේ
ඝන මීටරයක තියෙන ජල වාෂ්ප මවුල දාන්න. ඒක 18න් වැඩි කරපුවම ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය මවුලේ ස්කන්ධය කියන්නේ 18 ඉඳලා. එතකොට ඝන මීටරයක ජල වාෂ්ප ස්කන්ධය කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාව. මේකත් තියෙනවා. ප්‍රශ්න කොච්චර අහන්න පුළුවන්ද? ඕන එකක් ආපුද? අහන ඕන එකට අපිට දෙන්න පුළුවන්. ආය අහන්න පුළුවන් මේ වෙලාවේ සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය. සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය හොයන්නේ මුළු පීඩනය 800යි. 800 ජල වාෂ්ප මෙහෙවන පීඩනය වන 19.2 අඩු කරනවා. අඩු කරපුවම 800න් 19.2ක් අඩු කරපුවම ඔබට උත්තරයක් එනවා 700 ඉස්සක් අඩු කරනවා 80යි 780.8ක පීඩනයක් සාමාන්‍ය වාතයේ මෙහෙම. මම ඒක විතර ලියන්නම්. සාමාන්‍ය වාතයේ 780.8ක HGBP පීඩනයක් කියලා කරනවා. මම දන්නේ මම සුළු කරපු හරියට කියලා ඔබ බලන්න. 780.8ට 19.2ක් එකතු කරපුවම 800 මුළු පීඩනය. එහෙනම් පළවෙනි මේක ඇතුලේ ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය වාෂ්පයේ මෙහෙවන පීඩනය. ඒක අපි හෙව්වා 24 cm විතර 80න් වැඩි කරලා මේ තියෙන්නේ. ඊළඟට අපෙන් ඇහුවා තුෂාරාංකයේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය. ඒ කියන්නේ 24 සන්තුෂ්ත වාෂ්ප පීඩනය 24 කියන්නේ නෑ තුෂාරාංකයේ. ඒතකොට යාගේ සන්තුෂ්ත වාෂ්ප පීඩනය හරියටම මේ අසන්තුෂ්ත වාෂ්ප පීඩනයට සමාන එකක් ඉවරයි. ඊළඟට ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධයවත් නිරපේක්ෂ ආර්ද්‍රතාව PV සමාන nR විතර ඒක හෙව්වා. ඒ අනුව අපි නිරපේක්ෂ ආර්ද්‍රතාව හෙව්වා. ඊට පස්සේ සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය මුළු පීඩනය දීලා තියෙන නිසා වාෂ්ප මෙහෙවන පීඩනය අඩු කරලා සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය හෙව්වා. ඊළඟට මේක ඇතුළේ තියෙන මුළු ජල වාෂ්ප ස්කන්ධය අහන්න පුළුවන්. ඒක හොයන්නේ කොහොමද? අපි මේක ඇතුළේ අර PV සමාන nRT දාලා ගත්තනේ ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය. ඒක 50න් වැඩි කරන්න ඕනේ. ඝන මීටරයක තියෙන ජල වාෂ්ප ස්කන්ධය හෙව්වේ PV සමාන nRT දාලා ඝන මීටරයක මවුල ගන්න හොයලා ඒ මවුල ගන්න පරිමාණය පැහැදිලි. හරි. රයිට්. ඊළඟ මෙතෙන්ට ගියා. ඊළඟ අපිට කියනවා ඒගොල්ලෝ අංශක 47කට මේක පත් කරා. 47ට පත් කරපුවම අපෙන් අහන්න පුළුවන් 47 දී සාපේක්ෂ ආර්ද්‍රතාව. ලොකු දෙයක් නෙවෙයි. 47ට පත් කරපුවම අපි දන්නවා මෙතන තියෙන මේ අසන්තෘප්ත වාෂ්පය. අසන්තෘප්ත වාෂ්පය තවදුරටත් අසන්තෘප්ත වෙනවා. ඇයි? අසන්තෘප්ත වාෂ්පයේ උෂ්ණත්වය අඩු කරොත් තමයි සන්තෘප්ත වෙන්නේ. අසන්තෘප්ත වාෂ්පයේ තව උෂ්ණත්වය වැඩි කරා කියන්නේ අසන්තෘප්තමයි. ඒ නිසා 47ට පත් වෙනකොට මේ අසන්තෘප්ත වාෂ්පය 19.2ක් පීඩනයක් මෙහෙවපු මේ අසන්තෘප්ත වාෂ්පයේ මෙහෙවන නව පීඩනය මෙතෙන්දී හොයන්න පුළුවන්. ඒක අපි කරන්නේ වාෂ්පයට දානවා. මම මෙතන ලියන්නම් වාෂ්පයට T1 V1 යට T1 සමානයි T2 V2 යට T2. ආපහු මේක බලලා කරන්න ඕනේ. නැත්නම් ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. වාෂ්පයට දාන්න. ඒ වාෂ්පයේ මෙතන ස්කන්ධය වෙයි මෙතන ස්කන්ධය. එහෙනම් P1 වෙනකොට 19.2 පැස්කල් කරන්න ඕනේ නැහැ කැපිලා යනවා දෙපැත්තෙම. පරිමාවක් දෙපැත්තෙම කැපෙනවා. උෂ්ණත්වය වෙනකොට 300 පරිමාව කැපෙනවා. මෙන්න මෙතෙන්දී P2ෙන් එනවා. මෙතෙන්දී වාෂ්පයේ මෙහෙවන පීඩනය. T2 වෙනකොට දාන්න ඕනේ 320. එහෙනම් මෙතනින් එනවා වාෂ්පය 47 දී මෙහෙවන පීඩනය. ඒක බෙදුවොත් 47 සන්තුෂ්ත වාෂ්ප පීඩනය වන 30න්. මොකද දැන් 47 ඉන්නේ. අපිට දැන් අලුත් පීඩනය මෙතෙන් දිනනවා. එක ගත්ත දෙක දාලා P1 වෙනුවට දැම්ම 19.2. V කැපුණා. T වෙනුවට 300 දැම්මා. P2 කියලා මෙතන උත්තරයක් ගත්තා. T2 වෙනුවට 320 දාලා ගත්තානේ P2. ඕම් ඔය P2 47 දැන් තියෙන්නේ. 47 සන්තුෂ්ත වාෂ්ප පීඩනය වන 30න් බෙදන්න. එහෙනම් P2 30න් බෙදලා right 100න් වැඩි කරා. ඔන්න අලුත් සාපේක්ෂ ආර්ද්‍රතාවය. අලුත් සාපේක්ෂ ආර්ද්‍රතාවය. right. අපෙන් අහන්න පුළුවන් මේ වෙලාවේ බඳුන තුල මුළු පීඩනය. බඳුන තුල මුළු පීඩනය අහන්න. ප්‍රශ්නයක් නෑ. මුළු පීඩනයෙන් අපි දන්නවා මෙතන මුළු පීඩනය වෙනකොට මේ වෙලාවේ වාෂ්පයේ ස්කන්ධය මෙතන වාෂ්පයේ ස්කන්ධයට සමානයි. මෙතන වාතයේ ස්කන්ධය මෙතන වාතයේ ස්කන්ධයට සමානයි. ඒ නිසා මිශ්‍රණයේ ස්කන්ධයට සමානයි. ඒ නිසා මිශ්‍රණයටම දාන්න P1 V1 කට T1 සමානයි P2 V2 කට T2. V කැපෙනවා P වෙනකොට 800 දාන්න. T වෙනකොට 300 දාන්න. අලුත් පීඩනය මුළු පීඩනය P කියලා අරගෙන T2 වෙනකොට 320 දාන්න. 47 නිසා දාපු ගමන් මෙතනින් බඳුන තුල මුළු පීඩනය. මේවා අමාරු. මේවා අමාරු. නෑ right. ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් මේ වෙලාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාව.
ඉතින් මෙතන තිබුණු වාෂ්ප ස්කන්ධෙම මෙතන තියෙන්නේ. මෙතන තිබුණු පරිමාවමයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාව මෙතන නිරපේක්ෂ ආර්ද්‍රතාවට සමානයි. හරි. ඔන්න ප්‍රශ්න 6ක් 7ක් මම කියලා දුන්නා. ගමක් හැදුවා වගේ කියලා දුන්නා. දැන් තනියෙන් ওই ප්‍රශ්න ටික ලියාගෙන තනියෙන් තම වීඩියෝ එක බල බල හදන්න ඕනේ. ඒක තමයි ළමයි ගොඩ යන්නේ. හරි. ඊළඟට අපි කියනවා ඒගොල්ලෝ කියනවා නෑ 47ට වැඩි කරේ නෑ. මේක 17ට අඩු කරා. 17ට අඩු කරපුවම අපෙන් අහනවා මොකද වෙන්නේ කියලා. 17ට අඩු කරනකොට ඔබ දන්නවා තුෂාරාංකය 24යි. 17 ඊට වැඩි අඩු. අනිවාර්යෙන් ජලය මේක ඇතුළේ ගනී බව වෙනවා. අනිවාර්යෙන් මේක 27 එක තුෂාරාංකය 24යි. යන්ත්‍රයෙන් සතුටුක වෙන්නේ 24 දී පරිමාව අඩු කරන් උසත අඩු කරන්නේදී 17යි කියන්නේ තුෂාරාංකයට වැඩි ගොඩක් පල්ලෙහායි. ඒ නිසා ගනී බව. ඒ නිසා දැන් මේක ඇතුළේ ක්‍රියාත්මක වෙන සංතෘප්ත වාෂ්ප පීඩනයක් දැන් වාෂ්පයේ මෙහෙවන්නේ එහෙනම් P0 17 කියන සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි මේක ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. P0 17. එහෙනම් මේක ඇතුළේ ඇයි සංතෘප්ත වාෂ්පයක් තියෙන්නේ? හැබැයි සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය හොයන්න කියලා කිව්වොත් මෙතන සාමාන්‍ය වාතයේ පිනනවා 780 මෙතන සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය හොයන්න. සාමාන්‍ය වාතයේ ගණී බවනේ උනේත් නෑ මොකුත් නෑ. සාමාන්‍ය වාතයේ ස්කන්ධය නියතයි. ඒ නිසා සාමාන්‍ය වාතයට P1 V1 P1 සමානයි. P2 V2 P2 දාන සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය මෙතන හොයන්න ඕනේ. යසුරු කරලා හිතුවොත් විනාඩි පැයකමාරට වැඩි යනවා. ඒ නිසා මම සුළු කරන්නේ. P1 V1 P1 සමානයි. P2 V2 P2 සාමාන්‍ය වාතය. P1 780 සමානයි. V කැපෙනවා. T විනෝඩ 300යි. මෙතන අලුතෙන් සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය P2. උෂ්ණත්වය විනෝඩ 290යි. දාපුවම සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනය. ආන් ඒ දෙක එකතු කරපුවා සාමාන්‍ය වාතයේ මෙහෙවන පීඩනයයි P0 17යි දෙක එකතු කරපුවම බඳුන තුන මේ වෙලාවේ මුළු පීඩනය. බඳුන තුන මේ වෙලාවේ මුළු පීඩනයේ තියෙනවා. හරි ෂෝ. right. එහෙනම් ඔබ දන්නවා මේ වෙලාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාව ඊට වඩා අඩුයි. ඇයි? ගණී බව තියෙනවා. එහෙනම් මේ වෙලාවේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයෙන් හොයන්න ඕනුනා නම් ඔබ කරන්නේ කොහොමද? දානවා මේ වෙලාවේ ඝන මීටරයකට PV සමානයි එනවා. දාලා පීඩනය කියන්නේ සෙල්සියස් 17 වාෂ්පයට දාන ඝන මීටරයකට වාෂ්පයේ ඝන මීටරයක පරිමාවක් තුළ තියෙන වාෂ්පයේ මවුල ගන්න හොයන්න වාෂ්පයට දානවා PV සමානයි එනවා. දැම්මාම P එන්නේ P0 17 උඩ වෙනවා P0 17 20යි 136යි වැඩි කරන්න වෙනවා පැස්කල් කරන්න පරිමාව ඝන මීටර 50යි ඝන මීටර 1යි මවුල ගන්න අපි n dash කියලා ගමු. එතකොට n dash සමානයි r8.3යි T විනෝඩ 200ක්. එහෙනම් P0 17 සෙල්සියස් 20 136යි වැඩි කරන්න ඕනේ P0 වෙනකොට පරිමාව ඝන මීටර 1යි ඝන මීටර 1ක නෙවෙන්නේ සමානයි මවුල ගන්න n dash r8.3යි T කියන්නේ 290යි දාලා n dash වෙනවා. ඒ අනුව n dash හොයාගත්තාම n dash 50න් වැඩි කරපුවා. මේ ටිකේ පරිමාව උසලකා හරිනවා. n dash 50න් වැඩි කරපුවා මේවා මේ පරිමාව තුළ දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය. මේ පරිමාව තුළ දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය විදිහට හොයන්න. මේ පරිමාව තුළ තිබුණු ජල වාෂ්ප ස්කන්ධය කලින් හෙව්වා. ඝන මීටරයක හොයලා 50න් වැඩි කරලා. මෙතරම් ඝන මීටරයක හොයලා 50න් වැඩි කරලා අලුත් ජල වාෂ්ප ස්කන්ධය හොයන්න. පවුල ගන්න හොයලා 18න් වැඩි කරලා. එහෙනම් මේ ස්කන්ධයෙන් මේ ස්කන්ධය අඩු කරපුවම ඝනීභවණීය වෙච්ච ජල වාෂ්ප ස්කන්ධය. ඝනීභවණීය වෙච්ච ජල වාෂ්ප ස්කන්ධය. මොනවද තව අහන්නේ? දැන් ගහනවා එළියට මැච් එක. දැන් ගහනවා මැච් එක එළියට. පැහැදිලිද? දැන් තනියෙන් කොලයක් කරන් මේ ගාන කියෝමින් කරන්න. ලංකාවම ළමයි හදන්න. හරි. ලංකාවේම ළමයි මේක හදන්න. ඒතර වාෂ්ප වලින් ලංකාවේම ළමයි චරිත වෙනවා. ඊට පස්සේ කාටවත් උන් රවට්ටන්න බැරි වෙනවා. හරි. රයිට්. එහෙනම් අපි මේ කෝස් දෙක ඉතින් ඉවර කරනවා. ඊළඟට මේ ගාන ඉන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේ කතාව මුකුත් නොකිය AC මැෂින් එකක් ක්‍රියාත්මක කරවලා AC මැෂින් එකක් ක්‍රියාත්මක කරනවා කෙලින්ම මේ කාමරේ ජල වාෂ්ප එළියට අදිනවා AC මැෂින් එකකින් කරන්නේ ජල වාෂ්ප එළියට අදිනවා කරලා කාමරේ ගේනවා සෙල්සියස් 17කට එහෙම ගේන්න පුළුවන් මොකද ජල වාෂ්පත් එක්ක තාපය එළියට යනවා තාපය එළියට ගියාම උෂ්ණත්වය පහත වැටෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාව 50ට ගිහින් අපෙන් අහනවා මේ මැෂින් එකකින් ඉවත් කරපු ජල වාෂ්ප ස්කන්ධය කොච්චරද? දැන් පුළුවන්. මේ වෙලාවේ තිබු ජල වාෂ්ප ස්කන්ධය ගන්නවා. ඊටේ අපි කලින් ගන්නවා. මේ වෙලාවේ සෙල්සියස් 17 සම්පූර්ණ වාෂ්ප පීඩනයෙන් භාගයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සාපේක්ෂ ආර්ද්‍රතාව 100ට
50ක් නිසා සාපේක්ෂ ආර්ද්‍රතාව 50ක් නිසා සෙල්සියස් 17 සන්තුලිත වාෂ්ප පීඩනයේ භාගයයි මේක තියෙන්නේ. සෙල්සියස් 17 සන්තුලිත වාෂ්ප පීඩනයේ තිබුණා මේක සාපේක්ෂ ආර්ද්‍රතාව 100යි. සෙල්සියස් 17 සන්තුලිත වාෂ්ප පීඩනයේ භාගයක් නිසා සාපේක්ෂ ආර්ද්‍රතාව 50යි. එහෙනම් සෙල්සියස් 17 සන්තුලිත වාෂ්ප පීඩනයේ 20යි. ඒ නිසා අපිට පුළුවන් මේ වෙලාවේ මේකේ දාන්න තියෙන ජල වාෂ්ප ස්කන්ධය හොයන්න PV සමානයි nRT දාලා මවුල ගන්න හොයන්න. පීඩනය 17 සන්තුලිත වාෂ්ප පීඩනය 20යි. ඒකෙන් 50යි මෙතන තියෙන්නේ. කියන්නේ 10යි. 136න් වැඩි කරලා පැස්කල් කරලා පරිමාව කෙලින්ම ගන්න මේක 50 දාන්න. මවුල ගන්න n R කියන්නේ 8.3යි. උෂ්ණත්වය පුතේ 290යි. දාලා n හොයන්න. එහෙනම් මේක ඇතුළේ තියෙන ජල වාෂ්ප ස්කන්ධය ඔබට ඒ විදිහට ගන්න පුළුවන්. එහෙනම් මේකේ තිබුණු ජල වාෂ්ප ස්කන්ධය ඔබ දානවා ඝන මීටර 1 හොයලා 50න් වැඩි කරලා ගත්තා. දැන් මේක ඇතුළේ දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය අපි n bar කියලා ගත්තා නම් ඔන්න n bar අපිට හම්බුනා. n bar 18න් වැඩි කරලා n bar කියන්නේ මවුල ගන්න 18න් වැඩි කරලා ජල වාෂ්ප ස්කන්ධය ගන්න පුළුවන් මේක ඇතුළේ තියෙන. ඉතින් පුතේ මේක තිබ්බ ස්කන්ධය දන්නවනම් දැන් මේක ඇතුළේ ඔය කියන දේ වෙන්න තියෙන ඔය ස්කන්ධය දන්නවනම් ඉතුරු හරිය AC machine එකෙන් ඇදලා. එහෙනම් AC machine එකෙන් ඇදපු ස්කන්ධය කියන්නේ මෙතන තිබුණු ස්කන්ධයෙන් මේ ස්කන්ධය අඩු. මෙතන තිබුණු ස්කන්ධය කලින් හොයලා තිබ්බා. මේ ස්කන්ධය කියන්නේ n bar වැඩි කිරීම 18යි. මොකද මවුල ගන්න 18න් වැඩි කළා තමයි අපි ස්කන්ධය. ඒ අනුව මෙතන ස්කන්ධය එනවා. කලින් මේ ස්කන්ධය වල තිබ්බ දෙකේ වෙනස AC machine එකෙන් ඇදපු ජල වාෂ්ප ඇදපු ස්කන්ධය. අපි තුමේ ඇදපු ස්කන්ධය ඩෙල්ටා m කියලා. ගානේ අන්තිම කොටස කියන්න පුළුවන් ඩෙල්ටා m අදින්න ගත වූ කාලය මිනිත්තු 5යි කියලා. එහෙමනම් අපි මේක මිනිත්තු 5න් 5 වැඩි කිරීම 60න් බෙදුවා. එනවා තත්පරයට AC මැෂින් එකෙන් එළියට අදින ජල වාෂ්ප ස්කන්ධය. හරි සමහරයි. ඇයි ඔය මෙතන තිබ්බ ජල වාෂ්ප ස්කන්ධයයි මෙතන දැන් ඔය කියන වෙලාවේ තියෙන ජල වාෂ්ප ස්කන්ධ දෙක හොයාගත්තා. ඒකේ වෙනස ඩෙල්ටා m ප්‍රමාණයක් එළියට අදලා තියෙන මැෂින් එකේ. එතකොට ඒ අදපු ප්‍රමාණයට ගත වූ කාලය මිනිත්තු 5ක්. තත්පරයට අදින ප්‍රමාණය එළියට අදින ප්‍රමාණය හොයන්න ඩෙල්ටා m මිනිත්තු 5න් බෙදන්න. හැබැයි තත්පර කරලා බෙදන්න ඕනේ 5 වරක් ඇති. මෙතනින් මේ අති විශාල ගාණක් අපි සරලව ඉවර කරා. සිද්ධාන්ත හරියට දන්නේ. ඊළඟට පරිමාව සම්බන්ධව චූටි ගානකට අපි යන්න යනවා. බලමු. ඒක තමයි අපේ අවසාන කතන්දරේ විනාඩි 2යි තව විනාඩි 2ක් විතර. රයිට්. ඊට පස්සේ මේ දේශනේ ඉවර වෙනවා. හරි. අපි දැන් බලමු අවසාන වශයෙන් අවසාන විනාඩි 2කේ මේ වගේ ගානක් අපි සාකච්ඡා කරමු. කාමර තුනක් තියෙනවා. වේලා රූප සදානේ කාමරේ, B කාමරේ, C කාමරේ. ඒ කාමරේ සහ B කාමරේ අතර x දුර තියෙනවා. B කාමරේ සහ C කාමරේ අතර y දුර තියෙනවා. කාමර දැන් දොරවල් වහලා තියෙනවා. x වහලා තියෙන්නේ y වහලා. ඒ කාමරේ පරිමාව B සාපේක්ෂ ආර්ද්‍රතාව 60%. B කාමරේ පරිමාව 3යි සාපේක්ෂ ආර්ද්‍රතාව 80%. C කාමරේ තුල පරිමාව 4යි සාපේක්ෂ ආර්ද්‍රතාව 60%. කාමර තුනම එකම උෂ්ණත්වයේ තියෙනවා. නැත්නම් මේ ගණන් හදන්න බෑ. එකම උෂ්ණත්වයේ තියෙනවා. අපි ගන්නවා XY දොරවල් ඇරලා දැම්මොත් තනි කාමරයක් වාගේ වෙනවනේ ඔක්කොම. වාෂ්පය හාට මෙහාට විසරණයෙන් ගිහිල්ලා මුළු පද්ධතිය පුරාම එකම සාපේක්ෂ ආර්ද්‍රතාවක් එනවා. එකම නිරපේක්ෂ ආර්ද්‍රතාවක් එනවා. දැන් මේකේ නිරපේක්ෂ ආර්ද්‍රතාව වෙනයි මේකේ වෙනයි මේකේ වෙනයි එහෙම වෙන්න පුළුවන්. හරි. දොරවල් ඇරියා මුළු පද්ධතියේම එකම නිරපේක්ෂ ආර්ද්‍රතාව සහ එකම සාපේක්ෂ ආර්ද්‍රතාව නිර්මාණය වෙනවා. අපි ගන්නවා දොරවල් ඇරියා එසේ නිර්මාණය වෙන සාපේක්ෂ ආර්ද්‍රතාව කොහොමද කියන්නේ. මේක මොජාත්‍රි ප්‍රශ්නයක්. හරි ඉන්ට්‍රස්ටිං ප්‍රශ්නයක්. හැබැයි කතාව මේක හදන්න නම් මේ කාමරේ ඉන්න උෂ්ණත්වයේම මේ කාමරේ ඉන්න ඕන. ඒ උෂ්ණත්වයේම මේ කාමරේ ඉන්න ඕන. ඒකම ආවෝ මිශ්‍රණය නිර්මාණය වෙන්නත් ඕනේ. ඒ උෂ්ණත්වයේමයි. ඇයි? උෂ්ණත්වය වෙනස් වුණොත් පරිමාවට උෂ්ණත්වය වෙනස් වුණොත් උෂ්ණත්වය අනුව සමානුපාතික නෑ. උපරිම වාෂ්ප ස්කන්ධ වාගේ දේවල්. පටන් ගන්න කියලා. පරිමාව අනුව තමයි උෂ්ණත්වයේ නියතරම් විතරයි. පරිමාව අනුව වෙනස් වෙන්නේ රඳව ගන්න පුළුවන් වාෂ්ප ස්කන්ධය. හරි. සම මේ කාමරේ
මේ කාමරේ තුනේ උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. මිශ්‍රණය වුණාට පස්සේ මුළු කාමරවල උෂ්ණත්වය එතකොට ඒකම වෙනස් වෙන්නේ. දැන් අපෙන් අහන්නේ මුළු කාමරය දොරවල් ඇරියාම නිර්මාණය වන මුළු කාමරේ නිර්මාණය වන සාපේක්ෂතාවය. මේක පරිමාව V, මේක 3යි V, 4යි V, මෙතන 4යි V එක්ක 8යි V කාමරයක් තමයි දොරවල් ඇරියාම නිර්මාණය වෙන්නේ. 8යි V කාමරය. දැන් මම මැච් එක ගහන්න යන්නේ තත්පර 3න් බලන්න. අපි හිතමු V පරිමාව සංකෘප්ත කරන්න. හරි ලේසි. සංකෘප්ත කරන්න අවශ්‍ය. දැන් අවශ්‍ය මේ උෂ්ණත්වය. මෙම උෂ්ණත්වය. මගේ අකුරු ටිකක් හොයන්න අමාරු වෙයි. වරහන් ඇතුළේ තීටා උෂ්ණත්වය. මොකද මෙයා ඉන්නේ තීටා උෂ්ණත්වය, මෙයා ඉන්නේ තීටා උෂ්ණත්වය, මෙයා ඉන්නේ තීටා උෂ්ණත්වය. අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. right? අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ලේසි වෙන්න ගන්න ග්‍රෑම් C එකේ. යයි සිතමු. මොකද මම මේ ගත්තේ තීටා උෂ්ණත්වයේදී V පරිමාවක් සංකෘප්ත කරන්න. කියන්නේ උෂ්ණත්වය කියන්නේ අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් C කියලා කියනවා. V පරිමාවක් තියෙන කාමරයක් සංකෘප්ත කරන්න තීටා උෂ්ණත්වයේදී අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය ග්‍රෑම් C. එවනම් මම කියනවා මෙතන තියෙන ග්‍රෑම් 60යි. ඒක තේරුම් ගන්න බැලලා මේ කිල්ල විදියක් නෑ. ඇයි? පරිමාව වෙයි. ඒක සංකෘප්ත කරන්න ඕනේ ග්‍රෑම් 100ක්. සාපේක්ෂ ආර්ද්‍රතාව 60 නම් තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් 60යි තියෙන්නේ. තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 100යි. 100න් 60 කියන්නේ ග්‍රෑම් 60. මෙතෙන්ට මෙතන 3යි. 3යි සංකෘප්ත කරන්න 300ක් ඕන. මේ උෂ්ණත්වයේනේ. ඇයි V සංකෘප්ත කරන්න 100නේ ඕනේ. එහෙනම් 3යි සංකෘප්ත කරන්න 300ක් ඕනේ. ඒ 300න් 180ක් මෙතන තියෙනවා. එහෙනම් 300 100න් බෙදලා 8න් වැඩි කරනවා. මේකේ තියෙන ප්‍රමාණය හොයන්න. ඒ 300න් 180ක් තියෙනවා. 300 ආවේ කොහොමද 3යි නිසා. එවනම් ඔතන තියෙන ප්‍රමාණය හොයන්න. ග්‍රෑම් 300 100න් බෙදලා 80න් වැඩි කරනවා. ඒ කියන්නේ 3 වරක් 8 240ක් ග්‍රෑම් වාෂ්ප මේක තුල තියෙනවා. අපි දාගන්න. කවුරුහරි කෙනෙක් මේකට විනාඩියක් හිතුවා නම් විනාඩියක් ඉන්නේ. ග්‍රෑම් 50යි කියලා තුනම යට එඩ විනාඩියක් ප්‍රශ්නයක් නෑ. මෙතන 4යි තියෙනවා. 4යි සංකෘප්ත කරන්න ග්‍රෑම් 400ක් ඕන. 400න් 60යි මෙතන තියෙන්නේ. එවනම් 400 100න් බෙදලා 6න් වැඩි කරන්න. 400 100න් බෙදලා 6න් වැඩි කරපුවම 4 වරක් 60න් වැඩි කරපුවම 400 100න් බෙදලා 60න් වැඩි කරපුවම 4 වරක් 60. එතනත් එනවා ග්‍රෑම් 240. එවනම් මේ කාමර ඇතුලේ මම ගත්ත උපකල්පනයට අනුව මේ තමයි උපකල්පනය ග්‍රෑම් 100. වෙන කෙනෙක් විනාඩියක් ගත්තා නම් වෙන උත්තරයක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මම ගත්ත උපකල්පනය අනුව 240 2යි 480යි මේ 60යි ගත්තාම 540ක් ජල වාෂ්ප ග්‍රෑම් ඕකේ තියෙනවා. 540. නමුත් මේකේ පරිමාව 8යි. 8යි සංකෘප්ත කරන්න ග්‍රෑම් 800ක් ඕනේ. ඒ V සංකෘප්ත කරන්න ග්‍රෑම් 100නේ. එහෙනම් 8යි සංකෘප්ත කරන්න ග්‍රෑම් 800ක් ඕනේ. ඒ නිසා මේකේ සාපේක්ෂ ආර්ද්‍රතාව සමාන වෙනවා. තියෙන්නේ 540යි. සංකෘප්ත කරන්න 800ක් ඕනේ. ඒකේ 8ට දානවා. වැඩි කරනවා 100. ඕකෙන් උඩ පුළුවන් හොයන්න මේ කාමරේ සංකෘප්ත සාපේක්ෂ ආර්ද්‍රතාව. මම හිතන්නේ ලංකාවේ වාර්තාවක් වෙන්නේ නේද? පැක් එකමාරකට පෙර සියලුම සාපේක්ෂ ආර්ද්‍රතා සිද්ධාන්ත සම්පූර්ණ කරමින් එන්න පුළුවන් විශාලම ප්‍රමාණයක ගානක් සාකච්ඡා කරන්න. ඔබව අමතක වූ දැනුවත් කරමු. ඒ නිසා කරුණාකරලා මම කියන්නේ ඔබ මේක ප්‍රයෝජනයට ගන්න. ඔබ මේක ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගන්න. එපමණක් නෙවෙයි. ඒ සනාත වීම සඳහා කුසලයේ රැස් කර ගැනීම සඳහා ලංකාව පුරා ඉන්න ශිෂ්‍යයින්ට මේ වීඩියෝ ගැන දැනුවත් කරන්න. ඒක ඔබේ වගකීමක් සේ කියමින් ඒත් එකම මේ අංග සම්පූර්ණ කිරීම සඳහා ඔබ බදාදා අපේ ක්ලාස් එකට සහභාගී වී යුතුමයි. එසේ නැත්නම් මේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. උත්සාහ ප්‍රස්තාරක් තියෙනවා. ඒ වගේ දේවල් බහුවර්ණ වල ඒවා දැන් ඔබට පුළුවන් ඒවා කරන්න කල්පනා කරලා නමුත් මම බහුවර්ණ වලට ඒවා දමමින් විස්තර කිරීම ඉදිරි කරනවා. එසේ නම් අපිට සමුගන්න වෙලාව හරි.
අපි ආයමත් වීඩියෝ එකකින් මේ විදිහට මුණ ගැහෙනවා. එනම් හැමෝටම තෙරුවන් සරණයි.